අපි අද කතා කරන්නේ පීඩියැට්‍රික් කාඩියක් ඩිසෝඩර්ස් ගැන. එතකොට පීඩියැට්‍රික් කාඩියක් ඩිසෝඩර්ස් ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ දැන් මේක ඇයි අපි මේ පීඩියැට්‍රික් කාඩියක් ඩිසෝඩර්ස් ගැන කතා කරන්නේ? ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් ළමයෙක් ඉපදෙද්දී අපි එක සිංගල් ගෲප් එකක් විදිහට ගත්තොත් එහෙම ඒ ඉපදෙන ළමයාගේ ස්ට්‍රක්චරල් මැල්ෆෝමේෂන් ගැන ඒක වැඩිපුරම තියෙන්නේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ. ඒ කියන්නේ කාඩියක මැල්ෆෝමේෂන් තමයි ගොඩක්ම ළමයින්ට එන්නේ. ඒක අපි ගත්තොත් එහෙම සිග්නිෆිකන්ට් කාඩියක මැල්ෆෝමේෂන් එනවා ලයිව් බර්ත් 1000ක් ගත්තොත් ඒ 1000කින් 8ක විතරම එනවා. හරිද? ඒ වගේම සමහරක් ඇබ්නෝමැලිටිස් උදාහරණයක් විදිහට බයිකස්පිඩ් ඇවෝටික් වැල්ව් බයිකස්පිඩ් ඇවෝටික් වැල්ව් වගේ ගත්තොත් එහෙම ඒ වගේ ඒවා 100කට එකක් දෙකක් විතර වෙනවා. ඒතකොට 100කට දෙකක් කියලා කියන්නේ එතකොට කීයද? 1000ක් ගත්තොත් එහෙම 20ක් විතර 120කට 20ක් විතර වෙනවා. සාමාන්‍ය අපි පොදුවේ ගත්තයින් පස්සේ කාඩියක් මැල්ෆෝමේෂන් කියන ඒවා 8කට කියන්නේ 1000කට 8ක් විතර කාඩියක් මැල්ෆෝමේෂන් එනවා. ඒ කියන්නේ මේකේ ප්‍රිවලන්ස් එකක් තියෙනවා. අනිත් ඒතකොට අපිට මේක අඳුර ගන්න පුළුවන් කොහොමද? මේක අපිට අඳුර ගන්න පුළුවන් ඇන්ටිනේටල් පීරියඩ් එකේම අඳුර ගන්න පුළුවන්. ඒකට අපි කරන්න පුළුවන් අපිට ඉමේජින්. ඒ ඉමේජින් අපි කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපිට කරන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, ඊට පස්සේ එකෝ කාඩියෝග්‍රැෆි, MRI වගේ ඒවා කරන්න පුළුවන්. එතකොට එහෙම කරලා අපිට ගොඩක් වෙලාවට මේක අයිඩෙන්ටිෆයි කරගත්තායින් පස්සේ මේක ඩෙෆිනිටිව් ට්‍රීට්මන්ට් එකකින් අපිට මේක සර්ජිකල් රිපෙයාර් එකක් තමයි දෙන්නේ. ඩෙෆිනිටිව් සර්ජරි එකකින් අපිට මේක ඉනිෂියලිම කරෙක්ට් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. එතකොට සමහරක් ඒවා තියෙනවා අපිට එහෙම සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන් එකක් කරන්න ඕනේ නැහැ. ඒක non invasively ට්‍රීට් කරලා අපිට ඒක මේ කරෙක්ට් කරන්න පුළුවන් ඒවා. ඒවට උදාහරණ තමයි persistent ductus arteriosus වගේ ඒවා. ඒ වෙලෙදි අපිට සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන් එකකට ලොකුට යන්න ඕනේ නැහැ. අපිට ඒක non invasively මැනේජ් කරන්න පුළුවන්. එතකොට ඒවා ඒතර ප්‍රධාන වශයෙන් ඉමේජින් තියෙන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක, ඊට පස්සේ ඒකෝ කාඩියෝග්‍රැෆි එක කරන්න පුළුවන්, ඊට පස්සේ MRI ස්කෑන් කරන්න පුළුවන්. අනිත් මේක අපි දැන් කාඩියක් ඩිසෝඩර්ස් ගැන කතා කරන්න වැදගත්කම තමයි දැන් අපි ස්ටිල් බෝන් කියලා ගැන කතා කරන ස්ටිල් බෝන් කියලා කියන්නේ ළමයා කියන්නේ මැරිලා හම්බෙනවනේ. මේ කියන්නේ මැරිලා තමයි ඉපදෙන්නේ ස්ටිල් බෝන් කියන්නේ. ඒතර ස්ටිල් බෝන් ඉන්ෆන්ට්ලා ගත්තොත් එහෙම 10ක් ඒ 10න් එක්කෙනෙක්ට ඒ කියන්නේ 100ට 10ක් විතරම මේ කාඩියක් ඇනෝමලිස් නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේක ඇත්තටම අපිට කතා කරන්න වැදගත් මාතෘකාවක් තමයි මේ කාඩියක් ඩිසෝඩර්ස් පීඩියැට්‍රික් කාඩියක් ඩිසෝඩර්ස් කියන එක. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ කන්ජිනිටල් හાર્ට් ඩිසීසස් ගැන. එතකොට කන්ජිනිටල් හાર્ට් ඩිසීසස් most common congenital heart diseases තියෙන්නේ අපි දන්නේ වුණාද ventricular-septal defect, atrial septal defect, persistent ductus arteriosus, ඊට පස්සේ tetralogy of Fallot, transposition of great arteries, atrioventricular septal defect, pulmonary stenosis, aortic stenosis, coarctation of aorta වගේ ඒවා. එතකොට අපි බලමු මේක ප්‍රධාන කැටගරිස් වලට වෙන් කරොත් එහෙම මේක අපිට බෙදන්න පුළුවන් ඉස්සෙල්ලම left to right shunt එකක් කියලා. හරිද? left to right shunt කියලා කියන්නේ අපේ heart එකේ left side එකේ නා right side එකට blood යන defect තමයි left to right shunt කියලා කියන්නේ. ඒතකොට left to right shunt එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ventricular septal defect එකක්. ventricular septal defect එකේදී වෙන්නේ ventricle septum එකේ සිදුරක් තියෙනවා. ඒක හරියට වැහිලා නැහැ. මේ එම්බ්‍රයෝජෙනසිස් එකේදී heart එක develop වෙද්දී ඒක හරියට වැහිලා නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ventricle එකේ අපි දන්නවා left side එකේ pressure එක right side එකට වඩා වැඩි. හරිද? අපි ඒක දැන් අපි හිතුවොත් එහෙම fetal circulation එකේ ඊට වඩා වෙනස්. ඒ වුණාට මෙතනදී ළමෙක් හම්බුනායින් පස්සේ යාගේ left side එකේ pressure එක right side එකට වඩා heart එකේ වැඩි. ඒතකොට left side එකේ ඉඳන් right side එකට තමයි blood යන්නේ. ඒක තමයි left to right shunt එකක් කියලා කියන්නේ. ඒතකොට left to right යනකොට අපි දන්නවා heart එකේ left side එකේ තියෙන oxygenated blood. මොකද lung එක හරහා එද්දී oxygen අරගෙන එන oxygenated blood තමයි left side එකේ තියෙන්නේ. ඒතකොට left side එකෙන් right side එකට යනකොට වෙන්නේ oxygenated blood deoxygenated blood එක තමයි mix වෙන්නේ. ඒක වෙනකොට deoxygenated blood oxygenated blood එක mix වෙන්නේ. එතකොට deoxygenated blood oxygenated blood එක mix වුණොත් වෙන්නේ oxygen saturation එක මොකද ඉන්නේ blood වල අඩු වෙනවා. හරි. එතකොට දැන් deoxygenated blood එක
ඔක්සිජනේටඩ් බ්ලඩ් මිස් වුණා කියලා එතනදී සිස්ටමික් සර්කියුලේෂන් එකේ යන බ්ලඩ් වල ඔක්සිජන් පාසල් ප්‍රෙෂර් එක අඩු වෙන්නේ නැහැ. එතකොට එහෙම බලද්දී මොකද left to right shunt එකක් ගත්තම left to right shunt එකේදී systemic circulation එකේ තියෙන blood වල oxygen parcel pressure එක SpO2 වල අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා cyanosis එකක් ඒගොල්ලොන්ගේ ඉන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට කියන්නේ acyanotic heart disease කියලා. ඒතකොට ventricular septal defect, atrial septal defect, ඊට පස්සේ persistent ductus arteriosus. persistent ductus arteriosus කියන්නේ ඒ වගේ එකක්. අපි fetal circulation එක ගත්තොත් එහෙනම් fetal circulation එකේදී මේ ductus arteriosus එකෙන් ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද අපි දන්නවා fetal circulation එකේදී pulmonary pressure එක වැඩි. pulmonary circulation එකේ pressure එක systemic circulation එකට වැඩිය වැඩි. ඒ වුණාට ළමයි හම්බුණයින් පස්සේ කියන්නේ ඉපදුණයින් පස්සේ fetus එක නෙමෙයි. දැන් මම කියන්නේ ඉපදුණයින් පස්සේ එයාගේ systemic circulation එකේ pressure එක pulmonary circulation එකට වැඩිය වැඩි. ඒකට හේතුව විදිහට අපි කතා කරන්නේ pulmonary circulation එක අඩු වෙන්නේ pulmonary capillaries enlarge වෙන්නේ. ඒ කියන්නේ vasodilation එකක් වෙන්න oxygen උමාරු සිද්ධ වෙනවා. oxygen diffuse වෙන්න ඕනේ. ඒතකොට fetus එකේ තියෙන ළඟින් oxygen diffuse වෙන්නේ නැහැ. ළමයාට ඕන කරන oxygen ගන්න අම්මගෙන් නිසා pulmonary capillaries මොකද වෙන්නේ vasodilation එකක් නෙමෙයි constriction එකක් වෙන්නේ. ඒතර vasoconstriction එකක් වෙනවා කියන්නේ total peripheral resistance එක වැඩි වෙලා එයාගේ blood pressure එක වැඩි වෙනවා. ඒ කියන්නේ pulmonary hypertension එකක් තියෙනවා. ඒතර මේ pulmonary hypertension නිසා මේ ductus arteriosus එක කියලා කියන්නේ aorta එකයි කියන්නේ aorta එකයි pulmonary artery එකයි. හරිද? pulmonary artery එකයි aorta එකයි දෙක කනෙක්ට් කරන artery එකක්. ඒතකොට මේ artery එකෙන් මොකද වෙන්නේ? fetus කාලේදී pulmonary pressure එක වැඩි නිසා pulmonary artery එකේ තියෙන blood aorta එක ඇතුළට ඇතුල් වෙනවා. එතකොට aorta එකට ඇතුල් වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් වෙන ළමයා හම්බෙනකොට මේක වැහිලා යනවා. ඒ මේක වැහිලා ගියේ නැති වුණාම වෙන්නේ මොකද්ද? එක තමයි persistent ductus arteriosus කියලා කියන්නේ. patent ductus arteriosus. ඒතර patent ductus arteriosus උනයින් පස්සේ වෙන්නේ ළමයා හම්බුනායින් පස්සේ අපි කියන්නේ systemic circulation එකේ pressure එක වැඩි කියලා මේ pulmonary circulation වලට. එතකොට අර කියන්නේ පැත්ත වෙනවා. fetus කාලේ වෙච්ච එක අනිත් පැත්ත. ඒ කියන්නේ aorta එකේ ඉඳන් blood ductus arteriosus එක කරා pulmonary artery එකට යනවා. එතකොටත් වෙන්නේ අර වගේමයි pulmonary artery එක කියලා කියන්නේ deoxygenated blood තියෙන එකක්. aorta එක කියලා කියන්නේ oxygenated blood තියෙන එකක්. ඒතර deoxygenated blood එක oxygenated blood mixture වෙනවා. ඊනොට systemic circulation එකට යන්නේ oxygen parcel pressure එක නොවෙනස් වෙච්ච blood තමයි යන්නේ. ඒක තමයි left to right shunts වල තියෙන විශේෂත්වය. එතකොට අපි හිතමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. මෙහෙම හිතමු දැන් left to right shunt එකක් නම් හැමතිස්සෙම දැන් අපි හිතමුකෝ මේක ventricular septal defect එකක් කියලා. ඒතර ventricular septal defect එකක් නම් left ventricle එකේ ඉඳන් right ventricle එකට blood එනවා. ඒතර right ventricle එකට blood ගියන් පස්සේ right ventricle එකේ මොකද වෙන්නේ? pressure එක වැඩි වෙනවා. ඒතර right ventricle එකේ pressure එක වැඩි වුණාන් පස්සේ යන blood volume එක මොකද වෙන්නේ? pulmonary circulation එකට වැඩි. ඒතර pulmonary circulation එක blood ප්‍රමාණය වැඩි වෙනවා. ඊගාවට අපි right to left shunts ගත්තොත් එම right to left shunt කියලා කියන්නේ අර කිව්ව එකේ අනිත් පැත්ත වෙන්නේ. ඒ කියන්නේ right side එකේ තියෙන deoxygenated blood, left side එකේ තියෙන oxygenated blood. ඒතර deoxygenated blood, oxygenated blood එක mix වෙනවා. එතකොට වෙන්නේ systemic circulation එකේ oxygen parcel pressure එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකට උදාහරණයක් tetralogy of Fallot සහ transposition of great arteries. ඒවා තමයි තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් 5 වගේ තමයි තියෙන්නේ. අනිත් ඒවා common mixing එකේ එතකොට දැන් අපි අර කියපු අනිත් පැත්තනේ right to left shunt එකේ තියෙන right to left shunt එකේදී oxygen parcel pressure එක අඩු වෙනවා කියලා කියන්නේ systemic circulation එකේ එයා මොකද වෙන්නේ cyanosis වෙනවා. ඒ නිසා අපි ඒකට කියන්නේ cyanotic heart disease කියලා. ඊට පස්සේ common mixing ඒ කියන්නේ breathlessness එකයි cyanosis එකයි දෙකම එනවා. ඒ වෙලාව atrial ventricular septal defect කියන්නේ complete septal defect එකක් වෙනවා atrial ventricle දෙකම. ඊගාවට outflow obstruction එකක් වෙනවා. outflow obstruction කියලා කියන්නේ මොකද? outflow එක මොකද heart එකේ තින්නේ? outflow එක තියෙන aorta එකයි pulmonary arteries උයි. එතකොට aorta එකයි pulmonary arteries උයි ගත්තායින් පස්සේ aorta එකේ ඉඳන් aorta එකේ ඉඳන් එළියට blood යනවා systemic circulation එකට ආපහු pulmonary artery එකෙන් යනවා pulmonary circulation. ඒතර උතන තියෙනවා valve එකක්. මේ valve එකකින් one way direction එකක් maintain කරන්න තමයි තියෙන්නේ. ඒතර outflow obstruction එකක් කියලා කියන්නේ උතන stenosis එකක් වගේ තිබ්බොත් එහෙම. ඒ කියන්නේ aortic valve stenosis එකක් හරි pulmonary artery
pulmonary valve stenosis එකක් වගේ තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? outflow obstruction එකක් තියෙනවා. ඊගාවට ඒකෙදි ඇවිල්ලා දැන් pulmonary stenosis එකක් හරි aortic stenosis එකක් හරි තිබ්බොත් එහෙම ඒකෙදි අපිට present වෙන්නේ ළමයා outflow obstruction එකක් තියෙනවා. හැබැයි well child කෙනෙක්. ඒ කියන්නේ asymptomatic. එයාට මර්මර් එකක් තියෙනවා asymptomatic. සමහරක් වෙලාවට අපිට එහෙම කට්ටිය හම්බ වෙනවා ගොඩක් වෙලාවට මේ ස්කූල් මෙඩිකල් ඉන්ස්පෙක්ෂන් වලදී. හරි ස්කූල් මෙඩිකල් ඉන්ස්පෙක්ෂන් SMI වලදී එහෙම ඩිටෙක්ට් වෙනවා මර්මර් එකක්. ඇවිල්ලා බලද්දී එයාට එහෙම outflow obstruction එකක් තියෙනවා. aortic stenosis එකක් හරි pulmonary stenosis එකක් කරන නිසා එනකොට ඒක asymptomatic well boy හොඳට සෙල්ලම් කරන එහෙම ළමෙක්. අනිත් එක තමයි outflow obstruction එකත් එක්ක sick neonate කෙනෙක්. ඒ කියන්නේ අසනීප වෙච්ච ළමයෙක් ඉන්නේ. ඒකට හේතුව ගොඩක් වෙලාවට coarctation of aorta. ඒකෙදි වෙන්නේ එතන outflow obstruction එකත් එක්ක යා hemodynamically collapse වෙනවා. hemodynamically collapse වෙලා යා shock එකක් එක්ක තමයි present වෙන්නේ. ඒක යා sick neonate කෙනෙක් වෙන්නේ. ওই ටික තමයි main අපිට හම්බෙන most common congenital heart lesions ටික. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේකේ ඊටියොලොජිස් එහෙම ගැන තමයි අපි ඊගාවට කතා කරන්න යන්නේ. හරි. එතකොට ඊගාවට දැන් අපි මෙතන ඊටියොලොජි ගැන කතා කරද්දී congenital heart disease වල මෙතන කියනවා සාමාන්‍යයෙන් genetic causes තමයි mainly බලපාන්නේ. ඒක ඇවිල්ලා දැන් recognize කරගෙන යනවා මේ දවස්වල genetic causes තමයි වැඩිපුරම මේකට බලපාන්නේ ඊටියොලොජි එක කියලා. එතකොට මේකෙදි genetic abnormalities එන්න පුළුවන්. එක්ක chromosome abnormality එකක් වෙන්න පුළුවන්, point mutation එකක් වෙන්න පුළුවන්. point mutation එකක් කියලා කියන්නේ එක ජානයක එක තැනක විතරයි mutation එක දින්නේ. ඊට පස්සේ micro deletion එකක් කියන්නේ පොඩි තැනක micro deletion එකක් කියන්නේ ජානයක එක තැනක් විතරක් delete වෙලා. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම ඊටියොලොජි එක කියලා සලකන්නේ. ඊට අමතරව තව ස්මෝල් ප්‍රොපෝෂන් එකක් තියෙනවා එක්ස්ටර්නල් ටෙරටොජන්ස් නිසාත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටෙරටොජෙනික් මෙඩිකේෂන්ස් ඒ වගේ දේවල් නිසාත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලිතියම් කියන එක ටෙරටොජෙනික්. ලිතියම් සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් කට්ටියට යූස් කරන්න එපා කියලා අවොයිඩ් කරනවා අපි තමයි දෙන්නේ. ඒකට හේතුව මේ ලිතියම් වලින් අපි දන්නවා එප්ස්ටයින් ඇනෝමලිස් වෙනවා. ඒ කියන්නේ heart එකේ එන cardiac congenital heart disease එකක් එප්ස්ටයින් ඇනෝමලිස් වෙන්න පුළුවන්. ඒ වගේ ටෙරටොජන්ස් නිසා. හරි අපි fetal circulation එක ගැන පොඩ්ඩක් කතා කරමු. fetal circulation එක ගත්තාන් පස්සේ මෙහෙමයි වෙන්නේ. දැන් fetus එක කියන්නේ අම්මගේ බඩ ඇතුළේ ඉන්නේ. එතකොට ඒක ඇතුළේ ලං එකෙන් වැඩක් නැහැ යාට. මොකද හේතුව ඔක්සිජන් ලං එකට එන්නේ නැහැ. එතකොට ඒ ළමයාට ඕනේ fetus එකට ඕන ඔක්සිජන් ඔක්කොම හම්බෙන්නේ අම්මගේ blood වලින් තමයි හම්බෙන්නේ to the placenta. එතකොට අපේ placenta එක තමයි ලං එක වගේ වැඩ කරන්නේ fetus කාලෙදී. එතකොට placenta එකෙන් ගන්න blood ඔක්කොම මොකෙන්ද placental vein එක. ඒ කියන්නේ umbilical vein එකෙන් අරගෙන එනවා. අරගෙන එන්නේ කොහෙටද? right atrium එකට. right atrium එකට තමයි අරගෙන එන්නේ. එතකොට right atrium එකට අරගෙන ආවන් පස්සේ right atrium එකෙන් මොකද්ද වෙන්නේ? right atrium එකෙන් කරන්නේ right atrium එකේ left ventricle එකේ අතර තියෙනවා valve එකක්. valve in opening එකක් තියෙන එක valve එකක් විතර තමයි වැඩ කරන්නේ. ඒකට කියන්නේ foramen ovale කියලා. එතකොට මේ foramen ovale එකෙන් කරන්නේ ප්‍රෙෂර් එක වැඩි තැන ඉඳන් ප්‍රෙෂර් එක වැඩි තැනට. ඒ කියන්නේ දැන් මොකද්ද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඉපදිච්ච ළමයෙක්ගේ ඉපදුනයින් පස්සේ එයාගේ left atrium එකට වඩා right atrium එකේ ප්‍රෙෂර් එක අඩුද වැඩිද? අඩුයි. කියන්නේ left atrium එකේ තමයි ප්‍රෙෂර් එක වැඩි. ඒ වුණාට මෙතනදී වෙන්නේ fetus එකේදී right atrium එකේ තමයි ප්‍රෙෂර් එක වැඩි left atrium එකට වඩා. මොකද හේතුව දැන් right atrium එකකින් එන්නේ right ventricle එකට, right ventricle එකෙන් එන්නේ pulmonary artery කරා pulmonary circulation එකට. ඒතර pulmonary circulation එකේ pressure එක fetus එකේදී වැඩි. මොකද හේතුව එතන oxygen diffuse වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ oxygen diffuse වෙන්නේ නැහැ කියලා කියන්නේ pulmonary circulation එකේ total peripheral resistance එක වැඩි. මොකද vasoconstriction එක නිසා. ඒක අපි ඉස්සෙල්ලා කතා කරා. එතකොට ඒක නිසා left right මේ pulmonary circulation එකේ pressure එක වැඩි කියන්නේ right ventricle එකේ pressure එක වැඩි, right ventricle එකේ pressure එක වැඩි කියන්නේ right atrium එකේ pressure එක වැඩි. ඊට පස්සේ left atrium එකේ pressure එක වැඩි වෙන්නේ නැති වෙන කියන්නේ අඩු වෙන්න හේතුව තමයි left atrium එකට මේ pulmonary circulation එක හරහා blood එන්නේ නැහැ. ඒ නිසා එතන pressure එක අඩුයි. ඒක නිසා blood යන්නේ කොහෙන්ද? right atrium එක. left atrium එකට blood යනවා. ඒතර left atrium එකට ගියන් පස්සේ left atrium එකෙන් left ventricle එකට යනවා. left ventricle එක හරහා upper body එකට ascending aorta එක හරහා upper body එකට යවනවා. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ upper body එකට ගියන් පස්සේ upper body එකට ගිහිල්ලා upper body එකෙන් අවශ්‍ය කරන oxygen ටික එයා ගත්තයින් පස්සේ upper body එකෙන් blood ටික අරගෙන යනවා
සුපීරියර් වීනකාව එක හරහා ආපහු පාරක් කොහෙටද රයිට් ඒට්‍රියම් එකට. රයිට් ඒට්‍රියම් මේ රයිට් වෙන්ට්‍රිකල් එකට යනවා. රයිට් වෙන්ට්‍රිකල් එකකින් යනවා පල්මනරි ආටරි එක ඇතුළට. පල්මනරි ආටරි එක ඇතුළට ගියන් පස්සේ අපි කිව්වා ඉස්සෙල්ලා ඔය මොකද පල්මනරි සර්කියුලේෂන් එකේ ප්‍රෙෂර් එක වැඩි. ඒක නිසා ලංග්ස් වලට එන බ්ලඩ් ප්‍රමාණය සෑහෙන්න අඩුයි. ඒතකොට ලංග්ස් වලට එන බ්ලඩ් ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ අපි දන්නවා ලංග්ස් වලින් දැන් ආපහු ලෙෆ්ට් ඒට්‍රියම් එකට එන බ්ලඩ් ප්‍රමාණයත් අඩුයි. එතකොට දැන් මේක කොහෙටද යන්නේ? ඒතකොට යන්න තැනක් නැහැ. ඒතකොට යන්න තැනක් නැත්නම් යන්න තැනක් හදාගන්න ඕනේ. ඒකට තමයි අපි ඩක්ටස් ආර්ටීරියෝසස් එක හදලා තියෙන්නේ. ඩක්ටස් ආර්ටීරියෝසස් එක තියෙන්නේ පල්මනරි ආටරි එකයි ඇවෝටා එකයි අතර කනෙක්ෂන් එකක් තියෙනවා. එතකොට පල්මනරි ආටරි එකට ආපු ඒවා ලංග්ස් හරහා ගිහිල්ලා පල්මනරි වේන් එකෙන් ලෙෆ්ට් ඒට්‍රියම් එකට එන එක වෙනුවට එයා වෙන්නේ මොකද? එහෙම එනවා පොඩි ප්‍රමාණයක් ඒකෙන්නේ. ඒ වෙනුවට වැඩි ප්‍රමාණයක් වෙන ඩක්ටස් ආර්ටීරියෝසස් එක හරහා ඩිසෙන්ඩින් ඇවෝටා එකට ගිහිල්ලා ලෝවර් බොඩි එකට බ්ලඩ් සප්ලයි කරනවා. ඕක තමයි වෙන්නේ. ලෝවර් බොඩි එකට සප්ලයි කරන බ්ලඩ් ඔක්කොම ආපහු අම්බිලයිකල් ආටරි එකට අරගෙන අම්බිලයිකල් ආටරි එකකින් අරගෙන යනවා ප්ලැසෙන්ටා එකට. ප්ලැසෙන්ටාට අරන් ගිහලා ආයෙ අම්මට දානවා. ඔන්න ඔය ටික තමයි අම්මට දානවා කියන්නේ. එතනදී ලේ ටික අම්මට දාන්න. එතනදී ආපහු කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අම්මගේ සර්කියුලේෂන් එකට දාලා අම්මගෙන් ඔක්සිජන් ගන්නවා මේවට. ෆීටස් බ්ලඩුයි අම්මගේ ලේයි එතන කන්ටැක්ට් කියන්නේ කන්ටැක්ට් වෙන්නේ නැහැ කියන්නේ කන්ටැමිනේට් වෙන්නේ නැහැ, මික්ස් වෙන්නේ නැහැ. අම්මගේ ලේ කෝටර් එකක් ඇතුලේ තියෙන්නේ එනේ කුටියක් වගේ ඒක බ්ලඩ් ෆිල් වෙච්ච කැවිටි එකක්. ඒකට සම්බන්ධ වෙච්ච ප්‍රසර වලින් සම්බන්ධ වෙච්ච ප්ලැසෙන්ට් එකක් තමයි තියෙන්නේ. ඒතර ඕක තමයි සර්කියුලේෂන් එක. සරලව කිව්වොත් ආයි පාරක් මෙහෙමයි වෙන්නේ. අම්බිලයිකල් කෝඩ් එක තියෙනවා, ප්ලැසෙන්ට් එක තියෙනවා. ප්ලැසෙන්ට් එක හරහා අම්මට සම්බන්ධ වෙලා තියෙනවා අම්මගේ මොකද්ද මයොමෙට්‍රියම් එකේ තියෙන කෝටර් එක වලට ඒවා බ්ලඩ් වලින් ෆිල් වෙලා තියෙන්නේ. එතකොට වෙන්නේ ඒ බ්ලඩ් වලින් ෆිල් වෙලා තියෙද්දි එතනින් ඔක්සිජන් ඩිෆියුස් වෙනවා ප්ලැසෙන්ට් එක පැත්තට. ප්ලැසෙන්ට් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඩිෆියුස් වෙනවා අම්මට. ඒතර ඔක්සිජන් ඩිෆියුස් වුණාන් පස්සේ ඔක්සිජන් ෆීටස් සර්කියුලේෂන් එකේ තියෙන හිමොග්ලොබින් වලින් අල්ල ගන්නවා. අල්ලගත්තයින් පස්සේ ඒව මොකද කරන්නේ? ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ කොහෙටද? අම්බිලයිකල් වේන් එක හරහා අරගෙන එනවා රයිට් ඒට්‍රියම් එකට. රයිට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එක වැඩි ලෙෆ්ට් ඒට්‍රියම් එකට වඩා. ඒකට හේතුව සුපීරියර් වීනකාව එකෙන් අම්බිලයිකල් වේන් එකෙන් දෙකෙන්ම ඔක්සිජන් බ්ලඩ් එනවා රයිට් ඒට්‍රියම් එකට. ඊට අමතරව රයිට් වෙන්ට්‍රිකල් එක හරහා යන්නේ පල්මනරි සර්කියුලේෂන් එකට. ඒකේ ප්‍රෙෂර් එක වැඩි. ඒක ප්‍රෙෂර් එක වැඩි නිසා පල්මනරි සර්කියුලේෂන් එකේ ප්‍රෙෂර් එක වැඩි නිසා රයිට් වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් එක වැඩි. රයිට් වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් එක වැඩි නිසා රයිට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එක වැඩි. ඒක නිසා රයිට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එක ඕවර්ऑल ගත්තයින් පස්සේ ලෙෆ්ට් ඒට්‍රියම් එකට වඩා ප්‍රෙෂර් එක වැඩි. එතකොට රයිට් ඒට්‍රියම් එකයි ලෙෆ්ට් ඒට්‍රියම් එකයි වෙන් කරන්නේ ඒට්‍රියල් සෙප්ටම් එකෙන්. ඒ ඒට්‍රියල් සෙප්ටම් එකේ සිදුරක් තියෙනවා, ඕපන් එකක් තියෙනවා. ඒකට කියනවා ෆොරමන් ඕවාලය කියලා. ඒ ෆොරමන් ඕවාලයේ වෑල්ලක් වගේ වැඩ කරන්නේ. ඒක එතකොට වෑල්ලක් විදිහට වැඩ කරන නිසා ඒක වෙන්නේ ප්‍රෙෂර් එක වැඩි නම් ප්‍රෙෂර් එක අඩු තැනට තමයි බ්ලඩ් යන්නේ. ඒ කියන්නේ රයිට් ඒට්‍රියම් එකේ දා රයිට් වෙන්ට්‍රිකල් එකට රයිට් ඒට්‍රියම් එකේ දා ලෙෆ්ට් ඒට්‍රියම් එකට බ්ලඩ් යනවා. ඊට පස්සේ ලෙෆ්ට් ඒට්‍රියම් එකේ මොකද වෙන්නේ? යනවා ලෙෆ්ට් කොහෙටද? ලෙෆ්ට් ඒට්‍රියම් එකෙන් ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකට යනවා. ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකට ගියාම පස්සේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකෙන් යන්නේ ඇවෝට් එකට. ඇවෝට් එක හරහා ඇසෙන්ඩින් ඇවෝට් එකෙන් අපර් බොඩි එකට බ්ලඩ් අරගෙන යනවා. අපර් බොඩි එකෙන් අවශ්‍ය ඔක්සිජන් ටික ගත්තයින් පස්සේ ඒක සුපීරියර් වීනකාව එක හරහා අපව වෙනවා කොහෙටද? රයිට් ඒට්‍රියම් එකට. රයිට් ඒට්‍රියම් එකෙන් ඒක දානවා රයිට් වෙන්ට්‍රිකල් එකට. රයිට් වෙන්ට්‍රිකල් එකෙන් යනවා පල්මනරි ආටරි එකට. ඒතර අපි ඉස්සෙල්ලා කතා කරා පල්මනරි ආටරි වලට ගියාට පල්මනරි සර්කියුලේෂන් එකේ ප්‍රෙෂර් එක වැඩි. ඒ කියන්නේ ටෝටල් පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි. ඒක නිසා ලංග්ස් වලට බ්ලඩ් යනවා අඩුයි. ඒ වෙනුවට ඩක්ටස් ආර්ටීරියෝසස් එක කරා ඩිසෙන්ඩින් ඇවෝට් එකට මේ බ්ලඩ් ටික දානවා. ඩිසෙන්ඩින් ඇවෝට් එකෙන් මොකද කරන්නේ? ලෝ බොඩි එකට බ්ලඩ් සප්ලයි කරනවා. ඒත් එක්කම එතනින් හැදෙනවා අම්බිලයිකල් ආටරි එක. අම්බිලයිකල් ආටරි එක කරා ගිහිල්ලා අම්මට ඒ ටික අම්බිලයිකල් කෝඩ් එක කරා අම්බිලයිකල් ආටරි එක ගිහිල්ලා එතනින් ආපහු පාරක් ප්‍රසෙන්ට් එකේදී ඔක්සිජන් නියුට්‍රිෂන් හෝමාරු සිද්ධ වෙනවා. ඕක තමයි ෆීටස් එකේ සර්කියුලේෂන් එක සිද්ධ වෙන විදිය. ඒක වෙනස් වෙන්නේ ළමයා හම්බෙනකොට මොක වෙනස් වෙනවා. ඕක වෙනස් වෙන විදිය කියලා කියන්නේ මෙන්න මෙහෙම වෙන්නේ. දැන් හම්බෙච්ච ගමන් හුස්ම ගන්න පටන් ගන්නනේ. හුස්ම ගන්න පටන් ගත්තාන් පස්සේ ලං එක ෆන්ක්ෂන් වෙන්න පටන් ගන්නවා. ලං එක ෆන්ක්ෂන් වෙන්න පටන් ගත්තාම ලං එකේ මොකද වෙන්නේ? ඔක්සිජන් ඩිෆියුෂන් එකත් එක්ක අපි කිව්වා පල්මනරි කැපිලරිස් වේසෝඩයිලටේෂන් එකක් වෙලා මේ පල්මනරි සර්කියුලේෂන් එකේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ කියන්නේ ටෝටල් පෙරිවර්ෂන් එක අඩු වෙලා
පල්මොනරි මේ හයිපර්ටෙන්ෂන් පල්මොනරි ප්‍රෙෂර් එක සර්කියුලේෂන් ප්‍රෙෂර් එක අඩු වෙනවා. අඩු වුණාන් පස්සේ රයිට් වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. රයිට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඊට පස්සේ පල්මොනරි ආටරිස් වලට එන බ්ලඩ් ලංග්ස් වලට ගිහිල්ලා හොඳට කැපිලරිස් හරහා ගිහිල්ලා ලෙෆ්ට් ඒට්‍රියම් එකට එන බ්ලඩ් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ලෙෆ්ට් ඒට්‍රියම් එකෙන් ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකට යනවා. ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකෙන් සිස්ටමික් සර්කියුලේෂන් එකට පම්ප් කරද්දී ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් එක මොකද කරන්නේ? වැඩි වෙනවා. මොකද හේතුව පල්මොනරි සර්කියුලේෂන් එකට සිස්ටමික් සර්කියුලේෂන් එකේ සෑහෙන ප්‍රෙෂර් එකක් තියෙනවා. හේතුව ටෝටල් පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි. ඒ වගේම ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේ පම්පින් ඇක්ෂන් එකත් කන්ට්‍රැක්ටිලිටි එකත් වැඩි. ওই දෙකම හේතු නිසා ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒකත් එක්ක ලෙෆ්ට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට පොදුවේ ගත්තාම පස්සේ ඕවරෝල් ලෙෆ්ට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එක රයිට් ඒට්‍රියම් එකේ ප්‍රෙෂර් එකට වඩා වැඩි වෙනවා. එතකොට අරක අනිත් පැත්ත ගහනවා. එතකොට ෆොරමන් ඕවාල් එක වැහෙනවා. ෆොරමන් ඕවාල් එක වැහෙන නිසා මේ දෙක අතර අවුලක් යන්නේ. ඔය ෆොරමන් ඕවාල් එක වැහුනේ නැත්තම් වෙන්නේ එතන ඒට්‍රියෝසෙප්ටල් ඩිෆෙක්ට් එක. ඒට්‍රියෝසෙප්ටල් ඩිෆෙක්ට් එක කියලා කියන්නේ එතකොට ලෙෆ්ට් ටු රයිට් ෂන්ට් එකක් සිද්ධ වෙනවා. අන්න එහෙම තමයි ඒට්‍රියෝසෙප්ටල් ඩිෆෙක්ට් එකේදී ලෙෆ්ට් රයිට් ෂන්ට් එකක් සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි විනස් ඩක්ටස් ආටීරියෝසස් එක. උතර ඩක්ටස් ආටීරියෝසස් එක වෙන්නේත් ওই වැඩේමයි. අපි කිව්වා ඩක්ටස් ආටීරියෝසස් එකේ අරමුණ තියෙන්නේ ෆීටස් කාලේ මොකද්ද පල්මොනරි සර්කියුලේෂන් එකේ ප්‍රෙෂර් එක වැඩි නිසා ඒක ඩිසෙන්ඩින් ඇවෝඩ් එකට සෙට් කරන්න තමයි ඩක්ටස් ආටීරියෝසස් එක තියෙන්නේ. හැබැයි දැන් මේ ළමයා හුස්ම ගන්න පටන් ගත්තාන් පස්සේ පල්මොනරි සර්කියුලේෂන් එකේ ප්‍රෙෂර් එක අඩු වුණ නිසා පල්මොනරි කැපිලරිස් වලට හොඳට බ්ලඩ් එනවා. ඒතර බ්ලඩ් යනකොට අර ඩක්ටස් ආටීරියෝසස් එකෙන් අපිට වැඩක් නැහැ. ඒ නිසා ඔය ඩක්ටස් ආටීරියෝසස් එක අයින් වෙලා යනවා. සාමාන්‍යයෙන් ඉපදිලා පැය කිහිපයක් හෝ දවස් කිහිපයක් ඇද්දි මේක අයින් වෙලා යනවා. ඒක අයින් වෙලා ගියේ නැත්තම් වෙන්නේ මොකද? ඉස්සෙල්ලා ගියේ පල්මොනරි කැපිලරිස් වල ඉඳන් ඇවෝඩ් එකට බ්ලඩ්. හරි? පල්මොනරි කැපිලරිස් නෙවෙයි පල්මොනරි ආටරි එකේ ඉඳන් ඩක්ටස් ආටීරියෝසස් එක හරහා ඩිසෙන්ඩින් ඇවෝඩ් එකට මේ බ්ලඩ් ගියේ පීරියඩ්ස් එකේදී. හැබැයි මෙතනදී වෙන්නේ පල්මොනරි ආටරි වල ප්‍රෙෂර් එකට වඩා ඇවෝඩ් එකේ ප්‍රෙෂර් එක වැඩි. ඒ වැඩි නිසා ඇවෝඩ් එකේ නම් පල්මොනරි ආටරිස් වලට තමයි බ්ලඩ් එන්නේ. එතකොට ආයිත් ඔක්සිජනේටඩ් බ්ලඩ් ඩිऑක්සිජනේටඩ් බ්ලඩ් එක මික්ස් වෙනවා. එතකොට ආපහු මොන වගේ ෂන්ට් එකක්ද දෙන්නේ? ලෙෆ්ට් ටු රයිට් ෂන්ට් එකක් තමයි එන්නේ. ඒකෙන් සරලව කියනවා නම් ඒ සයිනෝටික් හાર્ට් ඩිසීස් එකක් තමයි පේරන්ට් ඩක්ටස් ආටීරියෝසස් එකේදී සිද්ධ වෙන්නේ. හරි ඒකට කතා කරමු causes of congenital heart disease. ඒ කියන්නේ congenital heart disease වලට මොනවද තියෙන causes? ඒවා ගත්තයින් පස්සේ අපිට මේන්ලිම කොටස් තුනකට බෙදන්න පුළුවන්. maternal disorders, maternal drugs and chromosomal abnormalities කියලා. එතකොට maternal disorders වලට උදාහරණ තමයි rubella infection එක, ඊට පස්සේ systemic lupus erythematosus, diabetic mellitus වගේ ඒවා. එතකොට අපි දන්නවා torch infection කියලා. ඒක torch infection කියලා කියන්නේ toxoplasmosis, rubella, cytomegalovirus, herpes virus වගේ ඒ කියන්නේ torch infection එකක් આવුත් එimhe ඒ කියන්නේ congenital infection එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ placenta එක හරහා මුන් cross කරලා fetus එකට involve වෙන්න පුළුවන්. ඒකට rubella infection එකත් ඒ වගේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ peripheral pulmonary stenosis. peripheral pulmonary stenosis එකක් එනවා. ඒත් එක්කම patent ductus arteriosus එන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරා patent ductus arteriosus එකේදී මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේ රුබෙල්ලා ඉන්ෆෙක්ෂන් එක වෙන එක වළක්ව ගන්න අපි දැන් ඉන්ජෙක්ෂන් ප්‍රොසීඩියර් එකක් යනවා. ඒ කියන්නේ එතන ඉන්ජෙක්ෂන් කරන වැඩපිළිවෙලක් දැන් ලංකාවේ පවත්වනවා. අනිත් maternal disorder එක තමයි systemic lupus erythematosus. systemic lupus erythematosus කියලා කියන්නේ autoimmune disease එකක්. ඒකෙදි complete heart block එකක් එන්න පුළුවන්. ඒක එන්න පුළුවන් anti rhesus antibodies හරි anti LA antibodies වගේ හරි වලින් එන්න පුළුවන්. අනිත් එක diabetic mellitus. අපි දන්නවා diabetic mellitus කියන්නේ ගොඩක්ම pregnant කට්ටියට pregnant කාලේ gestational diabetic mellitus එන්න පුළුවන්. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? මේ incidence එන්න පුළුවන්. يعني cardiac abnormalities එන්න තියෙන risk එක වැඩි වෙනවා. ඊට maternal drug use එක ගත්තාන් පස්සේ maternal drug use කරාම cardiac abnormalities එන්න පුළුවන්. ඒ drugs නිසා ඒ වෙලාව අපි ඉස්සෙල්ලා කතා කරපු විදියට teratogens කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. ඒකට උදාහරණ දෙනවා warfarin therapy. ඒකට warfarin කියන drug එක අපි use කරන්නේ මොන වගේ අවස්ථාවලද? ලේ තුනී කරන්න. කියන්නේ ලේ කැටි ගහන අවස්ථා තියෙනවා නම් ලේ තුනී කරන්න තමයි warfarin පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට අපි warfarin ගන්නවා මොනවටද? MI එකදී clot එක දිය කරන්න. ඒ වගේ අවස්ථාවලදී අපි ගන්නවා. හරිද? එතකොට ඒ වගේම atrial fibrillation එකේදී clot formation එක prevent කරන්නත් අපිට warfarin ගන්න පුළුවන්.
ඒ වගේ වෙලා warfarin ගන්නකොට ඒකෙන් එන්න පුළුවන් pulmonary valve stenosis. කියන්නේ pulmonary valve stenosis කියන්නේ outflow obstruction එකක් එන්න පුළුවන්. ඊට අමතරව patent ductus arteriosus එන්න පුළුවන්. fetal alcohol syndrome එකේදී වෙන්නේ atrial septal defect, ඊට පස්සේ ventricular septal defect, tetralogy of Fallot වගේ ඒවා එන්න පුළුවන් fetal alcohol syndrome එකේදී. අනිත් අපි දන්න ඩ්‍රග් එකක් තමයි ලිතියම්. ලිතියම් වල එප්ස්ටයින් anomalies එන්න පුළුවන්. එප්ස්ටයින් anomalies කියන්නේ heart එකේ involve වීමක්. ඒකේ atrial enlarge වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට chromosomal abnormalities ගත්තයින් පස්සේ අපි chromosomal abnormalities වලින් අපි දන්න මේක තමයි Down syndrome එක. Down syndrome කියන්නේ trisomy 21. ඒ කියන්නේ 21 වෙනි වර්ණ දේහය යුගලයක් නැතුව තුන් ගුණයක් තියෙන එක තමයි මේකට හේතුව. ඒකෙදි atrioventricular septal defect එකක් එන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ totally මේකක් එන්න පුළුවන්. ventricular septal defect එන්නත් පුළුවන්. ඊට පස්සේ එඩ්වර්ඩ් සින්ඩ්‍රෝම් ගත්තයින් පස්සේ ඒකේ 18 වෙනි වර්ණ දේහය තමයි තුන් ගුණයක් කියලා දින trisomy 18 එක. ඒකත් කම්ප්ලෙක්ස් එකක්. ඒ කියන්නේ cardiac abnormalities කම්ප්ලෙක්ස් එකක් එන්නේ. පටාව් සින්ඩ්‍රෝම් වලත් කම්ප්ලෙක්ස් එකක් එන්නේ. ඒ පටාව් සින්ඩ්‍රෝම් වලත් trisomy 13. ඒ කියන්නේ 13 වෙනි වර්ණ දේහය තුන් ගුණයක් වුණ නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊගොල්ලෝ ටර්නර් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් වර්ණ දේහ 46ක් කියලා ගත්තට මෙතන 45යි තියෙන්නේ. 45ක් එක්කෙන එක තමයි ටර්නර් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. ඊට පස්සේ විලියම් සින්ඩ්‍රෝම් කියලා දෙනවා. ආපහු නූනන් සින්ඩ්‍රෝම් කියලා දෙනවා. ඒවා තමයි chromosomal abnormalities විදිහට අපි ගන්න. ඕවා තමයි causes for of the congenital heart disease කියලා අපිට ගන්න තියෙන්නේ. හරි. එතකොට දැන් summary එකක් විදිහට ගත්තොත් එහෙම presentation type of presentation with congenital heart disease කියන්නේ congenital heart disease තියෙන patient කෙනෙක් කොහොමද present වෙන්නේ කියන එක ගැන summary එකක් දුන්නොත් මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම ගමු lesion type of lesions left to right shunt තියෙනවා. left to right shunt කියලා අපි කිව්වේ මොනවද? ventricular septal defect, ඊට පස්සේ atrial septal defect, patent ductus arteriosus වගේ ඒවා. ඊට පස්සේ right to left shunt තියෙනවා. right to left shunt මොනවද? අපි කිව්වේ tetralogy of Fallot, ඊට පස්සේ transposition of great arteries, ඒ වගේ ඒවා මේ right to left shunt. ඊට පස්සේ common mixing තියෙනවා. common mixing කියලා කියන්නේ දෙකම. ඒ කියන්නේ ඒකෙදී අර breathlessness එකකුයි bluish discoloration එකකුයි දෙකම එනවා එතනදී. දැන් left to right shunt එකේදී ගොඩක් වෙලාවට එන්නේ breathlessness එකක්, right to left shunt එකේදී ඉන්නේ ගොඩක් වෙලාවට මේ bluish discoloration එකක්. common mixing එකේදී breathlessness එකයි bluish discoloration එකයි දෙකම එනවා. ඊට පස්සේ අනිත් දෙක විල්ලා obstruction with bare child. ඒ කියන්නේ outflow obstruction එක අපි කිව්වේ aortic stenosis හරි pulmonary stenosis එකක් වගේ. අනිත් දෙක විල්ලා obstruction එකත් එක්ක sick neonate කෙනෙක්. ඒ කියන්නේ උදාහරණයකට අපි කිව්වේ coarctation of aorta වගේ එකක්. හරි. එතකොට ඒ කියන්නේ එතනද අපි කිව්වා coarctation of aorta කියලා කියන්නේ severe obstruction එකක්, outflow obstruction එක. අපි කිව්වා දැන් heart failure වලදී first week එකේ එන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට එන්නේ heart failure මොනවා නිසාද? heart මේ left heart obstruction එක නිසා. left heart එකේ outflow obstruction එක නිසා. ඊට පස්සේ ඒක first week එකේ එන එක සෑහෙන severe වුණොත් එහම උදාහරණයක් විදිහට ගත්තොත් coarctation of aorta. එහෙම වුණොත් එහම shock එකක් කියලා collapse වෙලා patient මැරෙන්නත් පුළුවන් කියලා අපි කිව්වා. එතකොට ඒකේ symptoms ටික ගත්තොත් එහම left to right shunt එකක් නම් අපි කිව්වා අර වගේ එක්ක asymptomatic වෙනවා එහෙම නැත්නම් breathlessness වෙනවා. right to left shunt එකක් නම් ගොඩක් වෙලාවට bluish discoloration එකක් වෙන්නේ. ඒකට හේතුව deoxygenated blood oxygenated blood එකේ mix වෙලා oxygenated blood වල එහෙම නැත්නම් systemic circulation එකේ oxygen parcel pressure එක අඩු වෙන නිසා. common mixing එකේදී වෙන්නේ ඒ දෙකම වෙන නිසා breathlessness එකයි bluish discoloration එකයි දෙකම වෙනවා. ඒකට උදාහරණ කියන්නම්. ඊට පස්සේ obstruction එකත් එක්ක well child කෙනෙක් එනවා නම් ඒ ගොඩක් වෙලාවට asymptomatic එන්නේ මම එකක් ඇහෙනවා එච්චරයි. ඒකට උදාහරණ ඇවිල්ලා aortic stenosis, pulmonary stenosis වගේ ඒවා. ඊගාවට sick neonate with obstruction ගත්තොත් එහෙම එතන එන්න පුළුවන් උදාහරණයක් coarctation of aorta. එතනදී patient collapse වෙනවා, shock එකක් එනවා. ඒකට හේතුව කිව්වේ severe obstruction එකක් එනවා කියලා කියන්නේ aorta එකට blood යන්නේ නැහැ. එතකොට aorta එකේ pressure එක අඩුයි. aorta එකේ pressure එක අඩු වුණාම අර සාමාන්‍යයෙන් වෙන්න ඕනේ aorta එකේ pressure එක pulmonary artery එකේ pressure එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වුණාට aorta එකේ pressure එකට වඩා pulmonary artery එකේ pressure එක වැඩි වෙන නිසා patent ductus එකෙන් ductus arteriosus එකෙන් නැත්නම් arterial duct එකෙන්
පල්මොනරි ආටරි කියන බ්ලඩ් ඇවෝට් එකට එනවා. එතකොට ඒකෙන් තමයි සිස්ටමික් සර්කියුලේෂන් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක නිසා අපිට කියන්නේ ඩක් කියන්නේ ආටීරියල් ඩක් ඩිපෙන්ඩන්ට් සිස්ටමික් සර්කියුලේෂන් එකක් තමයි එතන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වෙන විදිහට ඩක්ටර්ස් ආටීරියෝසස් එක වැහිලා ගියොත් එම්ම එතනදී කොලැප්ස් එකක් වෙනවා. කොලැප්ස් එකක් වෙලා ෂොක් එකක් ඇවිල්ලා පේෂන්ට් මැරිලා යන්න පුළුවන්. ඒතර උදාහරණ ටික තමයි left to right shunt එකට උදාහරණය atrioseptal defect, ventricular septal defect, patent ductus arteriosus. right to left shunt වලට උදාහරණ තමයි tetralogy of Fallot, ඊට පස්සේ transposition of great arteries, ඊට පස්සේ common mixing වලට උදාහරණ තමයි atrioventricular septal defect. ඒ කියන්නේ complete septal defect එකක්. එහෙම නැත්නම් complex congenital heart diseases නිසාත් common mixing එකක් වෙන්න පුළුවන්. ඊගාට well child with obstruction කියන එකට උදාහරණය atrial aortic stenosis, pulmonary stenosis ඒ වගේ දෙක. ඊට අනිත් එක වෙලා coarctation of aorta තමයි cygnus neonate. ඒක තමයි summarization එක presentation with congenital heart disease. congenital heart disease තියෙන ළමයි කොහොමද present වෙන්නේ කියන එකේ summarization එක තමයි යෝග. එතකොට අපි මේක congenital heart disease diagnosis එකේදී ඉස්සෙල්ලාම අපි congenital heart disease එකක් කියලා suspect කරොත් එම chest radiography එකකුයි ECG එකකුයි කරන්න ඕනේ. අපිට ඒකෙන් හරියටම ඩෙෆිනිටිව්ලි මේක ඩයග්නෝස් කරගන්න බෑ. හැබැයි අපිට එතන කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ ඇබ්නෝමැලිටි එකක් තියෙනවද කියලා එස්ටැබ්ලිෂ් කරගන්න එකෙන් පුළුවන්. ඊට පස්සේ ඒකෝකාඩියෝග්‍රැෆි එකකුයි ඒකත් එක්ක ඩොප්ලර් අල්ට්‍රාසවුන්ඩ් එකක් කරොත් එහෙම ඒකෙන් අපිට පුළුවන් almost all causes of congenital heart disease. ඒ කියන්නේ congenital heart disease වලට බලපාන හැම හේතුවක්ම වගේ ඩයග්නෝස් කරගන්න පුළුවන්. ඒකෝකාඩියෝග්‍රැෆි එකයි ඩොප්ලර් අල්ට්‍රාසවුන්ඩ් එකකුයි කරොත්. ඒ වගේම දැන් අපිට මෙතනදී හිතමු අපි කාඩියොලොජි පීඩියාට්‍රික් කාඩියොලොජිස්ට් කෙනෙක් නැහැ කියලා. ඒකට පීඩියාට්‍රික් කාඩියොලොජිස්ට් කෙනෙක් නැති වුණොත් එකෝකාඩියෝග්‍රැෆි සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් වුණත් මේ ගැන අපිට ඔපිනියන් එකක් ගන්න පුළුවන් මේ එකෝකාඩියෝග්‍රැෆි එක බලලා. ඒතර පේෂන්ට් ළමයා මේ හිමොඩයිනමිකලි අන්ස්ටේබල් නම් ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ඔපිනියන් අනිවාර්යෙන් ඕනේ. එතකොට සයනෝසිස් අපි ඊගාට කතා කරන්නේ සයනෝසිස් මේ කියලා කියන්නේ ඔක්සිජන් හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි. කියන්නේ ඔක්සිජන් බඳිච්ච නැති හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි. ඒත් එක්කම යට heart failure එකත් ආගෙන perfusion එක අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔක්සිජන් saturation එක 94ට වඩා අඩු වෙනවා. කියන්නේ normal range එකට වඩා අඩු වෙලා ඔක්සිජන් saturation එක low level එකට යනවා. ඒ වගේම මේ pulse volume එකත් අඩු වෙනවා. 3D pulse වෙනවා. මොකද heart failure patient කෙනෙක් කියලා කියන්නේ perfusion එක අඩුයි, pumping action එක අඩුයිනේ. ඒක නිසා එයාගේ pulse volume එකත් අඩු වෙනවා. එතකොට ඩයග්නෝසිස් එක ගැන අපි සමරියක් විදිහට කිව්වොත් එහෙම සරලව අපි congenital heart disease එක සස්පෙක්ට් කරනවා නම් chest radiography එකකුයි ECG එකකුයි කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් definitively අපිට identify කරගන්න බෑ. හැබැයි ඒකෙන් අපිට පුළුවන් cardiovascular system එකේ abnormality එකක් තියෙනවද කියලා detect කරගන්න ඒකෙන් අපිට පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් echocardiography එකකුයි doppler scan එකකුයි doppler ultrasound එකකුයි පාවිච්චි කරලා ඒකෙන් definitively හරියට මොකක්ද තියෙන්නේ කියලා අපිට identify කරගන්න පුළුවන්. ඒතර මේකේ අයිඩෙන්ටිෆයි කරගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අමාරුවක් තියෙනවා නම් congenital heart disease කියන එක අපිට ඒතර පුළුවන් පීඩියාට්‍රික් කාඩියොලොජිස්ට් කෙනෙක් ගාවට රිෆර් කරන්න පුළුවන්. එහෙම කෙනෙක් නැත්නම් එකෝකාඩියෝග්‍රැෆි ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් උනත් ඔපිනියන් එකක් ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි අනිත් එක තමයි කතා කරේ මේ සයනෝසිස් කියලා කියන්නේ ඔක්සිජන් සැචුරේෂන් එක අඩුයි කියන එක. ඒත් එක්කම heart failure කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ heart failure patient කෙනෙක් වෙනවා කියන්නේ perfusion එකත් අඩුයි, තියෙන level ඔක්සිජන් ප්‍රමාණයත් අඩුයි. ඒක නිසා යා මොකද වෙන්නේ මේ ඔක්සිජන් පාස් ප්‍රෙෂර් එක තව අඩු වෙලා 94ට වඩා ඔක්සිජන් පාස් ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ වගේම pulse volume එකත් අඩු වෙනවා. ඉතින් මෙතන ඩයග්නොසිස් එකේදීම අපි අර මුලින්ම කතා කරන්නේ ECG එක ගැන. ඒතර ECG එකක් ගත්තාම පස්සේ ළමයෙක්ගේ ඒක මොනවද තියෙන important features, වැදගත් features තමයි arrhythmia තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ළමයාගේ ECG එකේ superior QRS axis එක. superior QRS axis එක බලන්න ඕනේ. ඒකෙදි අපි atrioventricular fibrillation එකක් ගත්තොත් එimhe atrioventricular fibrillation එකක් ගත්තොත් එimhe මේකේ negative defletion එකක් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ right ventricular hypertrophy එකක් ගත්තොත් එimhe ඒකෙදි upright TB එකක් අපිට V1 lead එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක පළවෙනි මාසෙවත් කරලා 1 month වුණත් ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ left ventricular strain
ස්ට්‍රේන් වේව් left ventricular strain වරනවා. ඒක වෙලා inverted T wave in V6 එකේ තමයි inverted T wave එක තියෙන්නේ. හරි අපි දැන් overview එක දාගෙන තින්නේ. දැන් අපි කතා කරන්න යන්නේ වෙන වෙනම left to right shunt එක, ඊට පස්සේ right to left shunt එහෙම වෙන වෙනම කතා කරන්න යන්නේ. මුලින්ම අපි කතා කරන්න යන්නේ left to right shunt එක ගැන. ඒතර left to right shunt එක ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ atrial septal defect එක ගැන තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්න යන්නේ. හරි දැන් atrial septal defect එකක් කියලා කිව්වම මොකද්ද ඔළුවට එන්නේ? atrial septal defect එක කිව්වම ඔළුවට එන්නේ atrial දෙක වෙන් කරන septum එකනේ. ඒතර atrium දෙක වෙන් කරන septum එකේ defect එකක් නිසා තමයි මේ atrial septal defect කියන එක එන්නේ. එතකොට මේක කියනවා mainlyම atrial septal defect types වර්ග දෙකක් තියෙනවා. ඒ types තමයි secondum ASD එකයි partial atrioventricular septal defect එකයි. මොකද්ද පළවෙනි එක විල secondum atrial septal defect. එතකොට atrial septal defect වලින් 80%ක්ම ඇවිල්ලා secondum ASDs තමයි එන්නේ. ඊට පස්සේ partial atrioventricular septal defect තමයි අනිත් එක. එතකොට අපි කලින් කතා කරා atrial septal defect, ventricular septal defect සහ patent ductus arteriosus අපි දැම්මේ කොහෙටද? left to right shunt එකට. ඊට පස්සේ atrioventricular septal defect අපි දැම්මේ mixed එකට. ඒ කියන්නේ එතනදී breathlessness එක සහ bluish discoloration එක දෙකම එනවා කියලා. අපි කිව්වේ සාමාන්‍ය left to right shunt එක තියෙන්නේ bluish discoloration එකක් නෙමෙයි breathlessness එකක් විතරයි. ඒ වුණාට atrioventricular septal defect එකක් ගත්තන් පස්සේ ඒකේ bluish discoloration එකයි breathlessness එකයි දෙකම ආවා. එතකොට මෙතන partial atrioventricular septal defect එකක් ගැනත් කතා කරලා තිනවා. ඒකත් atrial septal defect එකක type එකක් විදියට අරගෙන. එතකොට secondum ASD කියලා කියන්නේ මොකද? secondum ASD කියලා කියන්නේ අපි දන්න එක. ඒ කියන්නේ foramen ovale එක තියෙන foramen ovale එක තියෙන්නේ atrial දෙක අතර තියෙන බිත්තිය. කියන්නේ atrial septum එකේ. එතකොට interatrial septum එකේ. එතකොට interatrial septum එක ඇවිල්ලා වෙන් කරන්නේ right atrium එකයි left atrium එකයි. ඒතර foramen ovale එක තියෙනවා. හරිද? එතකොට මොකද්ද මේ partial atrioventricular septal defect එක කියලා කියන්නේ? කියන්නේ මොකද්ද මේ atrioventricular septum එක කියලා කියන්නේ? සරලව ගත්තොත් අපිට දැන් තේරෙනවා atrioventricular septum කියන්නේ atrium එකයි ventricle එකයි අතර තියෙන septum එකයි. ඒතර අපි ගාලමු right atrium එකයි right ventricle එකයි අතරත් left atrium එකයි left ventricle එකයි අතරත්. හැබැයි ඇත්තටම ගත්තායින් පස්සේ right ventricle එකයි right atrium එකයි අතරත් left ventricle එකයි left atrium එකයි අතරත් wall එකක් නැහැ. ඒ කියන්නේ septum එකක් කියලා specific එකක් නැහැ. එතන තියෙන්නේ වැල් එකක්. ඒක වැල් එකකින් තමයි හැදලා තියෙන්නේ. එතකොට මේ septum එකක් කියලා තියෙන්නේ ඇත්තටම ventricle දෙකක් අතර කියන්නේ atrium එකයි ventricle එකයි අතර septum එකක් කියලා තියෙන්නේ right atrium එකයි right ventricle. right atrium එකයි right ventricle එකයි අතර නෙමෙයි. right atrium එකයි left ventricle එකයි අතර තියෙනවා septum එක. ඒකට තමයි atrioventricular septum එක කියලා කියන්නේ. ඒතකොට එතන තමයි මෙතන මේ defect එක වෙලා තියෙන්නේ atrioventricular septal defect කියන එක සිද්ධ වෙන්නේ එන්නේ එතනදී. හරි. එතකොට මේකෙදී secondum ASD එකයි දැන් මේ ASD එක කියන්නේ atrial septal defect. එතකොට secondum ASD එකයි partial atrioventricular septal defect එක ගත්තාම පස්සේ දෙකේම symptoms එක වගේ. හැබැයි ඒකේ anatomy එක වෙනස්. anatomy එක දෙකේ වෙනස්. එතකොට මෙතන මේ defect එක තියෙන්නේ අපි කියවනේ right atrium එකයි left ventricle එක අතර තියෙන septum එක කියලා. ඒ කියන්නේ ඒක තියෙන්නේ interatrial communication. ඒ කියන්නේ එතනදී interatrial communication එකක් තියෙනවා. ඒ කියන්නේ atrial දෙක අතර communication එකක් තියෙනවා. ඒක එන්නේ atrial septum එකේ bottom එකකින්. කියන්නේ පල්ලෙහාම කොටසේ. ඊට පස්සේ atrioventricular valve එකත් අතර තමයි තියෙන්නේ. හරිද? දැන් ඒක ඔළුවට දැන් ඒක රූපයක් හදාගන්න. ඒ රූපේ හදාගෙන කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. atrium දෙක තියෙනවා. left atrium එක තියෙනවා. right atrium එක තියෙනවා. left atrium එකත් right atrium එකත් අතර තියෙනවා atrial septum එක. ඔය atrial septum එක උඩ ඉඳන් පල්ලෙහාට එද්දී ඒකේ පල්ලෙහා bottom එක තියෙනවා. ඒ bottom එකට වම් පැත්තෙනුත් දකුණු පැත්තෙනුත් එක වම් පැත්තෙන් තියෙන left atrium එකයි left ventricle එකයි වෙන් කරන mitral valve එක. දකුණු පැත්තෙන් තියෙන right atrium එකයි right ventricle එකයි වෙන් කරන tricuspid valve එක. එතකොට ඔන්න ඔය කියන valve එකත් අර කියන septum එකේ interatrial septum එකේ යට කොටසත් අතර මැද කොටසෙන් තමයි atrium දෙක අතර connection එක තියෙන්නේ. atrium එකයි
left atrium එක right atrium එක අතර connection එක තියෙන්නේ මැද කොටසේ. හරි. ඒතකොට ඒකෙන් තමයි interatrial communication එක එන්නේ. අනිත් එක තමයි දැන් මේ කිව්වේ atrial දෙක අතර intercommunication එක තියෙන විදිය. අනිත් එක තමයි අපි කතා කරන්නේ atrioventricular valve වල defect එකක් තියෙනවා. atrioventricular valve වල defect එක එන්නේ කොහෙද? atrioventricular valve වල defect එක එන්නේ left atrioventricular valve එක. කියන්නේ mitral valve එකේ තියෙන mitral valve එකේ තියෙන්න ඕනේ හරිනම් leaflet දෙකයි. එතන leaflet දෙකක් වෙනකොට leaflet තුනක් තියෙනවා. එතකොට leaflet තුනක් තිබ්බයින් පස්සේ වෙන්නේ මොකද? regurgitate. regurgitate වෙනවා කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ valve එක තියෙන එකෙන් ventricle contract වෙද්දී left ventricle එකේ තියෙන blood left atrium එකට යන එක වළක්ව ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ blood ටික යන්න ඕනේ aorta එක හරහා. එතකොට regurgitate නොඩ ආපහු left atrium එකට blood එනවා. ඒ කියන්නේ left atrium එකේ blood accumulation එක සිද්ධ වෙනවා, pressure එක ඒකේ වැඩි වෙනවා. ඒක නිසා pulmonary edema එහෙම වෙන්න පුළුවන්. හරි. ඒතකොට මොනවද මේකේ symptoms තියෙන්නේ? clinical features ගත්තායින් පස්සේ සමහරක් විට මේකේ symptoms නැති වෙන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරා right to left shunt left to right shunt එකක් ගත්තායින් පස්සේ left to right shunt එකක් නිසා heart failure එකක් එන සාමාන්‍යයෙන් ළමයෙක් පොඩි ළමයෙක්ට උනත් සතියකට වඩා වැඩි කාලයක් යනවා. පළවෙනි සතියේ ඇතුළත left to right shunt එකක් නිසා heart failure එකක් එන්නේ නැහැ. heart failure එකක් එන්නේ ගොඩක් කරලා පළවෙනි සතියෙන් පස්සේ. ඒ වගේ symptoms නැති වෙන්නත් පුළුවන්. එතකොට left right shunt එකක් තියෙන කෙනෙක්ට කිසිම symptom එකක් මුල් කාලේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම recurrent chest infection එන්න පුළුවන්. recurrent chest infection එන්න හේතුව තමයි ඒගොල්ලොන්ගේ අර කිව්වා වගේ regurgitation එකක් වුණොත් එහෙම mitral valve එක එතනදී වෙන්නේ මොකද්ද? එකක් තමයි ඒ කියන්නේ දෙපැත්තකින් pulmonary edema එකක් එන්න පුළුවන්. දෙපැත්තකින් කියන්නේ එකක් කියන්නේ septal defect එක තියෙනවා. මේ septal defect එක නිසා left heart එකේ තියෙන blood right heart එකට ගිහිල්ලා right heart එකෙන් pulmonary circulation එකට වැඩි blood ප්‍රමාණයක් ගියන් පස්සේ pulmonary circulation එකේ pressure එක වැඩි වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තේ mitral regurgitation එකක් තිබ්බොත් එහෙම left atrium එකේ blood accumulation එක නිසා pulmonary veins වල pressure එක වැඩිලා එතනදිත් pulmonary hypertension එකක් එනවා. ඒ දෙක නිසාම pulmonary edema එකක් එන්න පුළුවන්. ඒක නිසා recurrent chest infection එකක් wheezing වගේ ඒවා එන්න පුළුවන්. ඒ වගේම ඇරිත්මියා එන්න පුළුවන්. හැබැයි ඇරිත්මියා එන්නේ long term කියන්නේ ගොඩක් කාලයක් ගියාම fourth decade එකේ වගේ තමයි ඇරිත්මියා එන්නේ. ඇරිත්මියා එන්න හේතුව අපි දන්නවා. ඇරිත්මියා එනවා ගොඩක් වෙලාට heart failure patient ලගේ හේතුව ඇරිත්මියා කියලා ගොඩක් වෙලාට එන atrial fibrillation. atrial fibrillation එන්න ප්‍රධානම හේතුව atria වල blood accumulation එක. එතකොට atria වල blood accumulate වුණාන් පස්සේ atria දැන් සාමාන්‍ය ventricle නම් වෙන්නේ ventricle එකේ pressure එක වැඩි වුණාන් පස්සේ cardiac output එක maintain කරන්න එයා කරන්නේ hypertrophy කරගෙන cardiac output එක maintain කරගන්න උත්සාහ කරනවා cardiac remodeling එකෙන්. ඒ වුණාට atrium වලට එහෙම බෑ. atrium වල pressure overload එකක් වුණාන් පස්සේ atrial දෙක dilate වෙනවා. atrial දෙක dilate වුණාන් පස්සේ atrial වල syncytium action එක නැති වෙනවා. syncytium action එක කියලා කියන්නේ atrial දෙකම එක විදියට SA node එකේ impulse follow කරගෙන contract වෙන එක. ඒක හරියට කරගන්න බැරි වුණාම atrium දෙකේ තනින් තනින් SA node එකට අමතරව impulse generate කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් එක මිනිත්තුවකට beats 300ක් විතර වදින්න පුළුවන්. එහෙම වුණාන් පස්සේ atrium දෙක syncytium එකකට syncytium action එකක් නැතුව එක එක තැන් වලින් generate කරන impulse වලින් contract වෙන්න පටන් ගන්න එක තමයි atrial fibrillation කියන්නේ. atrial fibrillation වෙන්න බලපාන්නේ atrial දෙක dilate වුණාන් පස්සේ අර syncytium action එක නැති වෙන එක. එතකොට මේ syncytium එක maintain වෙන්නේ එක දිගට තියෙන inter මේ සෙල් අතර තියෙන ප්ලේට් වලින් කනෙක්ට් වෙච්ච කනෙක්ෂන් එකක් නිසා තමයි මේක මේන්ටේන් වෙන්නේ. syncytium action එකක ඩැමේජ් වෙනවා atrium දෙක dilate වෙන එකෙන්. ඒක නිසා fibrillation එන්න පුළුවන්. කෙනෙක් arrhythmia එන්න පුළුවන් fourth decade එකේ වගේ ඉඳන්. හරි. එතකොට physical science ගත්තාම physical science වල තියෙන්නේ අපිට දක ගන්න අපිට අහන්න පුළුවන් systolic murmur. systolic murmur එකක් කියන්නේ මොකද්ද? systolic murmur එකක් කියලා කියන්නේ දැන් heart cardiac cycle එකේ තියෙනවා systole එක තියෙනවා diastole එක තියෙනවා. systole කියලා කියන්නේ ventricle contract වෙන එක, diastole කියලා කියන්නේ ventricle relax වෙන එක. එතකොට systolic murmur කියලා කියන්නේ systole එකේදී තමයි murmur එක ඇහෙන්නේ. එතකොට murmur එකක් ඇහෙනවා නම් අපි කිව්වා murmur එකක් ඇහෙන්න පුළුවන් එක්කෝ ලොකු flow එකක් normal සිදුරකින් යන්න ඕනේ. එහෙම නැත්නම් normal flow එකක් යන තැන සිදුර පොඩි වෙන්න ඕනේ. ওই දෙකෙන් තමයි turbulent flow එකක් හැදෙන්නේ. turbulent flow එකෙන් තමයි murmur එකක් එන්නේ. එතකොට murmur එකක් එනවා.
එතකොට ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එකේ මර්මර් එකක් ඇහෙන්න පුළුවන් තැන කොතනද? ඇහෙන්න පුළුවන් ඒට්‍රියල් සෙප්ටල් එකේ ඩිෆෙක්ට් එක තියෙන තැන. ඩිෆෙක්ට් එක තියෙන තැනින් ඇහෙන්න පුළුවන්. එතකොට ඩිෆෙක්ට් එක තියෙන තැනින් ඩිෆෙක්ට් එක තියෙන තැනින් ඇහෙන්නත් පුළුවන්. එනකොට මෙතනදී ඒට්‍රියල් සෙප්ටම් එකේ තියෙන ඩිෆෙක්ට් එක තියෙන තැනින් ලොකු මර්මරයක් ඇහෙන්නේ නැහැ. ඒක නිසා ඒකනේ ඊතර එහෙම ඇහෙනවා නම් එතකොට එන්න ඕනේ සිස්ටොලික් මර්මර් එකක් නෙමෙයිනේ. එතකොට එන්න සිස්ටොලික් මර්මර් එකක් නෙමෙයි. මොකද හේතුව ලෙෆ්ට් ඒට්‍රියම් එකේ ඉඳන් රයිට් ඒට්‍රියම් එකට බ්ලඩ් යන්නේ ඒට්‍රියල් කන්ට්‍රැක්ෂන් එක. ඒතර ඒට්‍රියල් කන්ට්‍රැක්ෂන් එක කියලා කියන්නේ වෙන්ට්‍රිකල් ඩයලේට් වෙලා තියෙන, රිලැක්ස් වෙලා තියෙන. ඒතර වෙන්ට්‍රිකල් රිලැක්ස් වෙලා තියෙනවා කියන්නේ වෙන්ට්‍රිකුලර් සිස්ටෝල එකේ. එතකොට සෙප්ටම් එකේ ඩිෆෙක්ට් එකකින් එනවා නම් මර්මර් එකක් ටර්බුලන්ට් ෆ්ලෝ එක නිසා ඒක ඇහෙන්න ඕනේ ඩයස්ටෝල එකේදී. ඒතර මෙතනදී සිස්ටොලික් මර්මර් එකක් නම් ඇහෙන්නේ ඒක ඇහෙන්නේ සෙප්ටම් එකෙන් තියෙන ඩිෆෙක්ට් එක එන ටර්බුලන්ට් ෆ්ලෝ එක නිසා නෙමෙයි. එහෙනම් මේක ඇහෙන්න හේතුව තමයි ඒට්‍රියල් සෙප්ටම් එකේ තියෙන ඩිෆෙක්ට් එකෙන් ලෙෆ්ට් ඒට්‍රියම් එකේ ඉඳන් රයිට් ඒට්‍රියම් එකට බ්ලඩ් යනවා. බ්ලඩ් ගියන් පස්සේ රයිට් ඒට්‍රියම් එකේ බ්ලඩ් වොලියුම් එක වැඩි වෙනවා. එතකොට රයිට් ඒට්‍රියම් එකේ බ්ලඩ් යනවා රයිට් වෙන්ට්‍රිකල් එකට. එතකොට රයිට් වෙන්ට්‍රිකල් එකේ වොලියුම් එක වැඩි වෙනවා. එතකොට ලොකු වොලියුම් එකක් නෝමල් සිදුරකින් යනවා. ඒ කියන්නේ නෝමල් සිදුර කියලා මෙතන අපි කියන්නේ පල්මනරි වෑල් එක. එතකොට පල්මනරි වෑල් එක හරහා කියන්නේ නෝමල් සිදුරක් කරහා ලොකු වොලියුම් එකක් ඇද්දි ටර්බුලන්ට් ෆ්ලෝ එකක් එනවා. ඒ ටර්බුලන්ට් ෆ්ලෝ එක නිසා සිස්ටොලික් මර්මර් එකක් එනවා. ඒක තමයි මර්මර් එකක් විදිහට ඇහෙන්නේ ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එකේදී. අනිත් එක තමයි සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක ස්ප්ලිට් වෙනවා හොඳට. සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක ස්ප්ලිට් වෙනවා කියන්නේ සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එකේදී වෙන්නේ පල්මනරි වෑල් වැහෙන ශබ්ද තමයි ඇහෙන්නේ. පල්මනරි වෑල් වැහෙන ශබ්ද තමයි ඇහෙන්නේ. ෆස්ට් හાર્ට් සවුන්ඩ් එකේ එන්නේ ඒට්‍රියෝ වෙන්ට්‍රිකුලර් වෑල් එක කියන්නේ මයිට්‍රල් වෑල් එක ට්‍රයිකස්පිඩ් වෑල් එකයි වැහෙන ශබ්දේ. සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එකේ දැනෙන්නේ පල්මනරි වෑල් එකයි ඇයෝටික් වෑල් එකයි වැහෙන ශබ්දේ. එතකොට ඒක ස්ප්ලිට් වෙනවා කියලා කියන්නේ දෙක දැන්නේ ෆස්ට් හાર્ට් සවුන්ඩ් එක කියලා කියන්නේ ඒට්‍රියෝ වෙන්ට්‍රිකුලර් වෑල් වැහෙන ශබ්දේ. එතකොට ඒක එකපාර වැහෙනවා කියන්නේ මයිට්‍රල් වෑල් එක ට්‍රයිකස්පිඩ් වෑල් එක එකපාර වැහෙනවා කියන්නේ එතකොට එකපාර ඒ ශබ්දය එනවා. ඊට සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක කියන්නේ පල්මනරි වෑල් එකයි ඇයෝටික් වෑල් එකයි එකපාර වැහෙන ශබ්දේ. එතකොට ඒක එකකට ඇහෙන්න ඕන හරිනම්. එතකොට ඒක ස්ප්ලිට් වෙනවා කියලා කියන්නේ එකක් පරක් වෙනවා. එකක් ඉස්සර වෙනවා. එතකොට මෙතනදී සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක ස්ප්ලිට් වෙනවා. එතකොට සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක ස්ප්ලිට් වෙන්න හේතුව තමයි ඇයෝටික් වෑල් එක සාමාන්‍ය විදිහට වැහෙනවා. හැබැයි රයිට් හાર્ට් එකේ වොලියුම් එක වැඩි නිසා රයිට් වෙන්ට්‍රිකල් එකේ වොලියුම් එක වැඩි නිසා රයිට් වෙන්ට්‍රිකල් එකෙන් පම්ප් කරන්න යන වෙලාව වැඩි. ඒක නිසා රයිට් වෙන්ට්‍රිකල් එකේ තියෙන බ්ලඩ් එළියට යන්නේ පල්මනරි වෑල් එක ත්‍රූනේ. ඒක පල්මනරි වෑල් එක ත්‍රූ යන නිසා පල්මනරි වෑල් එක වැහෙන්න ගත වෙන කාලේ ඇයෝටික් වෑල් එක වැහෙන්න ගත වෙන කාලයට වඩා වැඩි. ඒක නිසා මේ සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක ස්ප්ලිට් වෙලා යනවා. වෙන වෙනම යනවා. එතකොට ඒකත් අපිට දකින්න පුළුවන්. අනිත් එක තමයි අපි කිව්වා වර්ග දෙකක් තියෙනවා ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එක. එකක් තමයි සෙකන්ඩම් ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එක. අනිත් එක පාෂල් ඒට්‍රියෝ වෙන්ට්‍රිකුලර් සෙප්ටල් ඩිෆෙක්ට් එක. එතකොට පාෂල් ඒට්‍රියෝ වෙන්ට්‍රිකුලර් සෙප්ටල් ඩිෆෙක්ට් එකේදී ඩිෆෙක්ට් එක තියෙන්නේ රයිට් ඒට්‍රියම් එකයි රයිට් වෙන්ට්‍රිකල් එකයි නිසා ඒ දෙක අතර තමයි අවුල තියෙන්නේ. එතකොට එතනදී අපි කිව්වා මොකද්ද පාෂල් ඒට්‍රියෝ වෙන්ට්‍රිකුලර් සෙප්ටල් ඩිෆෙක්ට් එකේදී අනිත් ෆීචර් එක තමයි රිගගිටේෂන් එකක් එනවා මයිට්‍රල් වෑල් එක. මොකද හේතුව මයිට්‍රල් වෑල් එක සාමාන්‍යයෙන් කස්පිඩ් දෙකයි තියෙන්නේ. එනකොට ඒක කස්පිඩ් 3ක් එනවා. වෑල් එකේ කස්පිඩ් 3ක් එනවා. ඒතර කස්පිඩ් 3ක් ගියන් පස්සේ ඒක රිගග් වෙන පටන් ගන්නවා. රිගග් වෙනවා කියලා කියන්නේ සිස්ටෝල එකේදී මයිට්‍රල් වෑල් එක රිගග් වෙලා එතනින් මර්මර් එකක් යනවා. එතකොට ඒක ඇවිල්ලා පෑන් සිස්ටොලික් මර්මර් එකක්. පෑන් සිස්ටොලික් මර්මර් එකක් ඒක ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඇපිකල් රීජන් එකේ තමයි ඒක ඇහෙන්නේ. ඇපිකල් රීජන් එකේ තමයි ඒක ඇහෙන්නේ. එතකොට අතනදී ඉජෙක්ෂන් සිස්ටොලික් මර්මර් එක ඇහෙන්නේ ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එකේදී කොහෙද? ඒක ඇහෙන්නේ මේන්ලිම ලෙෆ්ට් ස්ටර්නල් එජ් එකේ. අපර් ලෙෆ්ට් ස්ටර්නල් එජ් එකේ. අපර් ලෙෆ්ට් ස්ටර්නල් එජ් එක කියලා කියන්නේ පල්මනරි වෑල් එක උඩ. අපර් ලෙෆ්ට් ස්ටර්නල් එජ් එකේ තමයි ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එකේදී පල්මනරි වෑල් එක through ලොකු වොලියුම් එකක බ්ලඩ් එකක් දින ටර්බුලන්ට් ෆ්ලෝ එක නිසා එන මර්මර් එක ඇහෙන්නේ එතනදී. ඒක ඇවිල්ලා ඉජෙක්ෂන් සිස්ටොලික් මර්මර් එක. ඊට පස්සේ පෑන් සිස්ටොලික් මර්මර් එකක් ඇහෙනවා පාෂල් ඒට්‍රියෝ වෙන්ට්‍රිකුලර් සෙප්ටල් ඩිෆෙක්ට් එකේදී. ඒක ඇවිල්ලා එන්නේ මයිට්‍රල් වෑල් එක රිගග් වෙන නිසා ඒක ඇහෙන්නේ ඇපෙක්ස් එකේ.
හරි අපි දැන් කතා කරන්න යන්නේ ඒට්‍රියල් සෙප්ටල් ඩිෆෙක්ට් එක සම්බන්ධයෙන් කරන්න පුළුවන් ඉන්වෙස්ටිගේෂන් මොනවද කියලා. ඒතකොට මුලින්ම අපිට පුළුවන් ඉන්වෙස්ටිගේෂන් එකක් විදියට චෙස්ට් රේඩියෝග්‍රැෆි එකක් කරන්න. චෙස්ට් රේඩියෝග්‍රැෆි එකෙන් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කාඩියෝමෙගලි එකක්, එන්ලාර්ජ් පල්මොනරි ආටරිස් සහ පල්මොනරි වැස්කියුලර් මාජින්ස් වල එහෙම නැත්නම් පල්මොනරි වැස්කියුලර් මාකින්ස් වල ඉන්ක්‍රීස්මන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන්. කාඩියෝමෙගලි එක මේන්ලිම වෙන්නේ රයිට් සයිඩ් එකේ. මොකද රයිට් වෙන්ට්‍රිකල් එකේ වොලියුම් ඕවර්ලෝඩ් එකක් වෙනවා. ඒක නිසා ඒකේ පම්පින් ඇක්ෂන් එක වැඩි කරන්න එයා හයිපර්ට්‍රොෆි වෙනවා. හයිපර්ට්‍රොෆි වෙන නිසා තමයි කාඩියෝමෙගලි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්මොනරි ආටරිස් වලට එන බ්ලඩ් වොලියුම් එක වැඩි. ඒක නිසා පල්මොනරි ආටරිස් එන්ලාර්ජ් වෙනවා. ඒත් එක්කම පල්මොනරි වැස්කියුලර් මාකින්ස් ඉන්ක්‍රීස් වෙනවා. ඊට පස්සේ අපිට ECG එකක් කරන්න පුළුවන්. ECG එක ගත්තම second term ASD එකයි, කියන්නේ second term atrial septal defect එකයි partial atrioventricular septal defect එකේ අතර ECG එකේ changes දකින්න පුළුවන් අපිට. අපි ASD එක ගත්තොත් එහෙම ඒකේ partial right bundle branch block එකක්. මොකද partial right bundle branch block එකක් අපිට දැක් ගන්න පුළුවන්. ඒක තමයි common. එහෙම නැත්නම් සමහරක් විට ඒ කියන්නේ ECG එක normal වෙන්න පුළුවන් සමහරක් ළමයින්ගේ. අනිත් එක තමයි මේක right ventricle එකේ enlargement එක නිසා, කියන්නේ hypertrophy එක නිසා right ventricle එකේ enlarge වෙන නිසා right axis deviation එකකුත් අපිට මෙතන ECG එකේ බලා ගන්න පුළුවන්. එතකොට second term atrial septal defect එකක ECG එක අපිට බලා ගන්න පුළුවන් partial right bundle branch block එකක් සහ right axis deviation එකක් බලා ගන්න පුළුවන්. සමහරක් විට normal වෙන්නත් පුළුවන්. partial atrioventricular septal defect එකක් ගත්තයින් පස්සේ ඒකේ superior QRS axis එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ ඒක involve වෙන්නේ, ඒ කියන්නේ partial atrioventricular septal defect එක involve වෙන්නේ mainlyම middle part of the heart. ඒ කියන්නේ heart එකේ මැද කොටස. ඒ කියන්නේ එතන තමයි atrioventricular node. ඒ කියන්නේ AV node එක තියෙන එතන. ඒකනේ මේක නිසා AV node එක මොකද වෙන්නේ? displace වෙනවා. ඒ කියන්නේ වෙන තැනකට යනවා. ඒක නිසා ඒ කියන්නේ AV node එක displace වීම නිසා මොකද වෙන්නේ? අර superior abnormal axis එකක් අපිට ECG එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් echocardiography එකක් කරන්න. ඒ echocardiography එකෙන් අපිට පුළුවන් ඒකේ anatomy එක ගැන, heart එකේ anatomy එක ගැන අපිට බලා ගන්න පුළුවන් ඒකෙන්. එතකොට අපිට echocardiography එක කරනකොට අපි කිව්වා කලිනුත් අර මොකක් හරි congenital heart disease එකක් suspect කරනවා නම් අපි කරන්නේ මොකද්ද? pediatric cardiologist කාවට යවනවා. යවලා අපි රික්වෙස්ට් කරනවා echocardiography එකක්. ඒ echocardiography එක කරලා අපිට හරියට ඒක anatomy එක බලලා මෙන්න මේකයි disease එක කියලා එයාට අපිට කියන්න පුළුවන්. අපි ඊගාවට එන්නේ management part එකට. එතකොට atrial septal defect එකක් manage කරන්නේ කොහොමද කියලා වුවොත් එහෙම ඒක ඇවිල්ලා atrial septal defect එකක් සාමාන්‍යයෙන් වැහිලා යනවා ළමයාගේ කාලයත් එක්ක. හැබැයි atrial septal defect එක ඒ ළමයාගේ right ventricular failure එකක් එන්න, ඒ වගේම right heart එක dilate වෙන්න, right ventricle dilate වෙන්න තරම් ප්‍රමාණවත් නම් අපිට ට්‍රීට්මන්ට් එකකට යන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට atrial septal defect එකක් නම්, කියන්නේ second term atrial septal defect එකක් නම් අපි කරන්නේ cardiac catheterization එකක් කරලා occlusion device එකක් insert කරලා ඒකට එතන occlude කරලා ඒ defect එක වහලා දාන එක තමයි කරන්නේ. හැබැයි partial atrioventricular septal defect එකක් නම් ඒ විදිහට කරන්න බෑ. මොකද ඒක ටිකක් second term ASD එකට වඩා severe නිසා. එතකොට අපිට surgical correction එකක් කරන්න වෙනවා. එතකොට මේකෙදී සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකක් කරන්න අවුරුදු 3-5ක් විතර කාලයක් යනවා. කියන්නේ අපිට බලන් ඉන්න වෙනවා. මොකද right heart failure එකක් වළක්ව ගන්න. මොකද right heart failure එකක් වුණොත් එහෙම අපිට ඒක late life එකේදී මොකද්ද arrhythmia එකක් දක්වා වර්ධනය කතා කරන්න යන්නේ ventricular septal defect එක ගැන. ventricular septal defect කියලා කිව්වයින් පස්සේ ඒක කියනකොටම තේරෙනවා ඒකෙදී defect එක තියෙන්නේ ventricular septum එකේ. ඇත්තටම මේක ඇවිල්ලා common congenital heart disease එකක්. සම්පූර්ණයෙන් congenital heart diseases ගත්තයින් පස්සේ ඒක 130ක් විතරම තියෙන ventricular septal defect. ඒතර ventricular septal defect එක ඇවිල්ලා ventricular septum එකේ ඕනම තැනක defect එක තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක perimembranous තියෙන්නත් පුළුවන්. perimembranous කියන්නේ tricuspid valve එකට adjacent තියෙන තැන තමයි, කියන්නේ ළඟම තියෙන තැන තමයි perimembranous කියන්නේ. එතන තියෙන්න පුළුවන්. නැත්නම් muscular එකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ perimembranous හෝ muscular වෙන්න පුළුවන්. complete surrounded by muscle. කියන්නේ muscular area එක කියන්නේ muscle වලින් cover වෙච්ච area එක. එතකොට එතන ඒක perimembranous එකේ වෙන්න පුළුවන්, muscular
කොටස වෙන්න පුළුවන්. පෙරිමෙම්බ්‍රේනස් කොටස කියන ට්‍රයිකස්පිඩ් වැල් එකට ළඟ තියෙන කොටස මස්කියුලර් ඒරියා එක කියලා කියන්නේ කම්ප්ලීට්ලි මසල්ස් වලින් සරවුන්ඩඩ් වෙච්ච ඒරියා එක. ඕන තැනක තියෙන්න පුළුවන් මේ ඩිෆෙක්ට් එක. එතකොට මේක ඇවිල්ලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා, ස්මෝල් VSD and large VSD කියලා. ඒ කියන්නේ සයිස් එක අනුව කොටස් දෙකකට අපි බෙදනවා. අපි මුලින් කතා කරමු ස්මෝල් VSDs ගැන. හරි, එතකොට ස්මෝල් VSD කියලා සලකන්නේ ඇෝටික් වැල් එකේ ඩයමීටර් එකට වඩා පොඩි ඒවා සාමාන්‍යයෙන් up to 3 mm විතර VSD එක තියෙනවා. එතකොට මේකේ ක්ලිනිකල් ෆීචර්ස් ගත්තාන් පස්සේ ගොඩක් වෙලාවට මේක ඒසිම්ප්ටොමැටික් වෙන්නේ. ෆිසිකල් සයින්ස් ගත්තොත් එහෙම ඒ ෆිසිකල් සයින්ස් වලින් එනවා ලවුඩ් පැන්සිස්ටොලික් මර්මර් එකක්. ඒක එන්නේ lower left external edge එකේ තමයි එන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා ඒ වගේම පැන්සිස්ටොලික් මර්මර් එකක් එනවායි කියලා. ඒ කතා කරේ මොකේද? atrioventricular partial atrioventricular septal defect එකේදී මොකක්ද වෙන්නේ? mitral valve එක regurgitate වෙද්දී මේක එන්නේ මේක ඇවිල්ලා loud pansystolic murmur එකක් එනවා. ඒක ඇවිල්ලා left lower sternal edge එක area එකෙන් තමයි එන්නේ. ඒතර pansystolic කියලා කියන්නේ systole එක පුරාම throughout the systole මේ murmur එක එනවා. මේක එන්න හේතුව වෙන්නේ අර තියෙන small defect එක හරහා ventricle contract වෙද්දී කියන ventricular systole එකේදී අර defect එක හරහා blood turbulent flow එකකින් යන එකෙන් තමයි මේ murmur එක එන්නේ. ඒ වගේම pulmonary second heart sound එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක ඇවිල්ලා එච්චර ලොකු එකක් නෙමෙයි, පොඩි sound එකක් තමයි එන්නේ. අරකෙදී නම් අපි කියවනේ ASD එකේදී නම් හොඳට වෙන් වෙච්ච second heart sound එකක්, split වෙච්ච second heart sound එකක් එනවා කියලා. මේක එහෙම නෑ. මේක යම් කිසි ප්‍රමාණයක් නේ. මේකෙත් එන්න හේතුව තමයි අර වගේ ස්මෝල් ඩිෆෙක්ට් එකක් තියෙන නිසා ඉන්න බ්ලඩ් වොලියුම් එක පොඩ්ඩයි. ඒක නිසා ඇවෝටික් වැල් එක වැහෙනවට වඩා අරක වැහෙන්න ගත වෙන කාලය අඩුයි. මේ කාලය වැඩි, ගත වෙන කාලය වැඩි වුණාට මේ දෙක අතර පරතරය ASD එකට වඩා අඩු නිසා තමයි මේකේ quite pulmonary second sound එකක් එන්නේ. එතකොට symptoms ගත්තම පස්සේ ගොඩක් වෙලාවට symptomatic. physical signs ගත්තොත් එහෙම lower left sternal edge එකේ එනවා loud pansystolic murmur එකක්. ඒක එන්න හේතුව මොකක්ද කියලා අපි කිව්වා. ඒ වගේම quite pulmonary second sound එකක් එන්න පුළුවන්. ඉන්වෙස්ටිගේෂන් කරන්නේ අපි අර වගේමයි chest radiography එකක් කරොත් එහෙම ඒක normal, ECG එකක් කරත් ඒක normal, echocardiography එකක් කරන්න පුළුවන් අපිට. echocardiography එකක් කරොත් එහෙම එතනදී අපිට precise anatomical defect එක මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඒකදී Doppler echocardiography එකක් අපිට use කරන්න පුළුවන්. ඒ දෙක මේ condition එකේදී pulmonary hypertension එකක් එන්නේ නැහැ. කියන්නේ මේකේ small VSD එකක් නිසා pulmonary hypertension එකක් එන්නේ නැහැ මෙතනදී. හරි, ඒතකොට මෙතනදී අපිට මේ වගේ small VSD වලට ලොකු intervention එකක් කරන්න ඕනේ. අර ඉස්සෙල්ලා ASD එකේ කිව්වා වගේ catheterization, cardiac catheterization අර මේ කරන්න ඕනේ. මේක සාමාන්‍ය spontaneously හොඳ වෙලා යනවා. ඒතකොට අපි මේව follow up කරන්න ඕනේ මේක හරියනවාද කියලා. ඒතකොට follow up කරද්දී හරියනවා කියලා අපිට ඒ කියන්නේ හරියන එක අපිට detect කරගන්න පුළුවන් ඉදි තමයි murmur එක ඇහෙන්නේ නැති වෙලා යනවා. ECG changes තියෙනවා නම් ඒවා normal වෙනවා. ඊට පස්සේ echocardiography එකේ Doppler echocardiography එකක් follow up වලදී කරද්දී ඒක normal වෙනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකෙදී තියෙන අවුල තමයි මේ complication එකක් විදිහට ගන්න පුළුවන් අපිට small VSD එකක් තිබ්බොත් එimhe small VSD එකත් එක්ක එයාගේ endocardium එකට damage වෙන්න පුළුවන් turbulent flow එක නිසා. ඒක නිසා vegetation හැදෙන්න පුළුවන්. මේ vegetation හැදුනොත් එimhe එතන bacterial endocarditis එකක් එන්න පුළුවන් නිසා ඒ bacterial endocarditis එක prevent කරන්න අපි වැඩ කරන්න ඕනේ. ඒකට ඉතින් අපිට antibiotic හැමදාම ගන්න බෑ. ඒක අපි කරන්න ඕනේ ඒ එන එක වළක්වන්න පුළුවන් තරම් good dental hygiene එකක් maintain කරන එක තමයි කරන්න පුළුවන්. මොකද එතනදී ගොඩක් වෙලාවට එන්න පුළුවන් දැන් අපිට acute අපි දන්නා endocarditis වල තියෙනවා acute endocarditis තියෙනවා subacute endocarditis. මේ subacute endocarditis කියලා කියන්නේ අපේ කටේ ඉන්නවා මේ කොහොමද viridans streptococcus viridans බැක්ටීරියා ඉන්නවනේ. ඒක උන් ඇවිල්ලා අර ෆ්ලෝර් එකේ ඉන්නවුන් අපේ ඩෙන්ටල් හයිජින් එක හරියට නැති වුණාම ඊට පස්සේ දත් පිදුරු මස් තුවාල වුණාම එහෙම උන් ඇතුළට යන්න පුළුවන්. එතකොට උන් ඇතුළට ගියන් පස්සේ උන්ට ඇතුළට යනවා කියලා ලොකු ඩෝස් එකක් යන්නේ නැහැ. ඒතර උන්ට කොහොමත් අපේ එන්ඩෝකාඩියම් එක නෝමල් නම් උන්ට ගිහිල්ලා ඒකේ ඉන්ෆෙක්ට් වෙන්න බෑ. ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හදන්න බෑ.
ඒ වුණාට දැන් මේ වගේ අවස්ථාවක වෙජිටේෂන් හැදිලා තියෙන නිසා ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් උන්ට හදනවා. ඒක නිසා good dental hygiene එකක් මේන්ටේන් කරන්න ඕනේ. හරි අපි දැන් ඊකට කතා කරන්නේ large VSD ගැන. large VSD එකයි small VSD එකයි වෙන් වෙන්නේ. small VSD එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් aortic valve එකට වඩා පොඩි up to 3 mm වගේ වෙනකන් දෙක තියෙන්නේ. කියන්නේ මිලිමීටර් 3ක් තියෙනවා අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට large VSD කියලා කියන්නේ ඒක එක්කෝ aortic valve එකේ diameter එකට සමානයි එහෙම නැත්නම් ඊටත් වඩා ලොකුයි. නම් තමයි අපි large VSD එකක් කියලා සලකන්නේ. අපි කිව්වා small VSD වල symptoms යටතේ ඒක asymptomatic කියලා. ඒ වුණාට large VSD asymptomatic නෑ. large VSD වල heart failure features එනවා. අපි කතා කරා ඉස්සෙල්ලා congenital heart disease වල presentation යටතේ heart failure කතා කරද්දී heart failure එකක් එන්න පුළුවන් first week එකේ ඉන්නේ ගොඩක් වෙලාවට left ventricle left heart obstruction left heart එකේ outflow obstruction එකක් තිබ්බොත් එහෙම and first week එකෙන් පස්සේ ඉන්නේ ගොඩක් වෙලාවට left to right shunt එකේදී අපි කතා කරා ASD එකේදීත් left to right shunt එකක් තියෙන නිසා එතනදී heart failure එකක් එන්න පුළුවන් කියලා. ඒ වගේම මෙතනත් large VSD එකක් තිබ්බොත් heart failure එකක් එන්න පුළුවන්. heart failure එකත් එක්ක breathlessness එකක් එන්න පුළුවන්. ඒ වගේම failure to thrive, ඒ කියන්නේ වර්ධනයට බාධා ඇති වෙන්න පුළුවන්. අපි කතා කරා breathlessness එකත් එක්ක මෙතන recurrent chest infection උත් වෙනවා. හරිද? එතකොට මෙතන symptoms තියෙන්නේ mainly heart failure symptoms එනවා, breathlessness එනවා, ඊට පස්සේ failure to thrive වර්ධනය බාල වෙනවා, ඒ වගේම recurrent chest infection එනවා. ඒක තමයි තියෙන්නේ. ඊගාවට අපි ෆිසිකල් සයින්ස් ගත්තොත් එහෙම මෙයාගේ ටැකිකාඩියා එනවා. ටැකිකාඩියා එන්නේ ඇයි කියලා අපි දන්නවා. දැන් heart failure තියෙනවා නම් ටැකිකාඩියා එන හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම heart failure තිබ්බොත් enlarged liver එකක් එන හැටිත් අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකට කියන්නේ cardiogenic මොනවාද? cardiogenic cirrhosis වගේ එන්නේ. ඒක cardiogenic cirrhosis එන්නේ latest stage එකේදී. ඒකේ මුල් stage එක තමයි enlarged liver කියලා කියන්නේ. ඊට පස්සේ ටැකිප්නියා එන්නේ respiratory problem එකක් තියෙනවා. මොකද breathlessness නේතර breathlessness කියලා කියන්නේ අනිවාර්යයෙන්ම oxygen parcel pressure එක අඩු වුණාන් පස්සේ tachypnea එකක් එනවා. heart respiratory rate එක වැඩි වෙනවා. ඊගාවට active precordium. precordium කියලා කියන්නේ precordium කියලා කියන්නේ chest එකේ heart එකට වහාම උඩින් තියෙන එක. chest එකේ heart එකට උඩින් තියෙන කොටසට තමයි precordium එක කියලා කියන්නේ. ඒතකොට precordium එකේ active precordium කියලා කියන්නේ abnormal movements. ඒ කියන්නේ precordium එක සෑහෙන වේගෙන් චලනය වෙනවා. උඩ පල්ලෙහා යනවා. ඒකට හේතු වෙන්න පුළුවන් palpitation එකක්. ඒ කියන්නේ එයාගේ hypertrophy එකක්. කියන්නේ heart එක enlarge වෙලා නම් ඊට පස්සේ tachycardia වගේ නම් heart එක enlarge වෙලා වගේ නම් ඔන්න ඒ කියන precordium එකේ active ගතිය වැඩි වෙන නිසා active precordium එකක් එනවා. තව තියෙනවා soft pansystolic murmur එකක් එනවා. එහෙම නැත්නම් murmur එකක් එන්නේ නැහැ. හරිද? අපි දැන් අපිට හිතෙන විදිහට small VSD එක loud murmur එකක් ඇවිල්ලා ඇයි large VSD එක soft pansystolic murmur එකක් හරි එහෙම නැත්නම් murmur එකක් එන්නේ නැතුව හරි තියෙන්නේ. සරලයි. මොකද්ද murmur එක එන්න පදනම මොකද්ද? physics එක murmur එකේ turbulent flow එක. turbulent flow එක එන්නේ ලොකු volume එකක් පොඩි සිදුරකින් යන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය වොලියුම් එකක් යන තැනක සිදුර පොඩි වෙන්න ඕනේ. ඔය දෙකනේ. එතකොට අතනදි වෙන්නේ මොකද්ද? පොඩි සිදුරකින් ලොකු වොලියුම් එකක් යනවා. මොකේද? small ventricular septal defect එකේදී. එතකොට මේ large ventricular septal defect එක කියලා කියන්නේ අර septum එකේ තියෙන defect එක ලොකු වෙන එතනින් යන blood වලින් turbulent flow එකක් generate වෙන්නේ නැහැ. ඒක නිසා එතන ලොකු murmur එකක් එන්නේ නැහැ. එක්ක murmur එකක් එන්නෙම නැහැ. එහෙම නැත්නම් එන murmur එක soft pansystolic murmur එකක් තමයි. ඒතර pansystolic murmur එක එන්නේ throughout the systole ඒ එන murmur එකක් එනවා නම් ඒ murmur එක එනවා. අනිත් එක ඇවිල්ලා apical mid diastolic murmur එකක් එනවා. apical mid diastolic murmur එක. මොකද්ද මේ apical mid diastolic murmur කියලා කියන්නේ? හරි. ඒක මොකද්ද? මෙහෙමයි. mid diastole කියලා කියන්නේ diastole එකේ මැද හරිය. ඒතකොට diastole එකේ මැද හරිය කියන්නේ මේ diastole කියලා සලකන්නේ මොකද්ද? ventricle dilate වෙලා දින කොටසනේ. ඒතකොට ventricular dilation එකේදී මොකද්ද වෙන්නේ? ventricular dilation එකේ initial part එකේදී වෙන්නේ left atrium එකටත් right atrium එකටත් blood එනවා. ඒතකොට left atrium එකටයි right atrium එකටයි blood fill වෙද්දී pressure gradient එකට අනුව නිකම්ම කියන්නේ contraction එක වෙන්න කලින් atrium දෙක contract වෙන්න කලින් නිකම්ම blood එනවා මේ valve එක දිගේ.
ඉනිෂියල් ස්ටේජ් එකේදී. ඒකේ මැද කොටසෙදි මොකද වෙන්නේ? ඒට්‍රියල් දෙක කන්ට්‍රැක්ට් වෙනවා. ඒට්‍රියල් දෙක කන්ට්‍රැක්ට් වෙද්දී අර ඉතුරු වෙලා දෙන බ්ලඩ් ටික තල්ලු වෙලා එනවා. එතකොට මෙතනදී මිඩ් ඩයස්ටොලික් මර්මර් කියන්නේ ඔන්න ඔය අවස්ථාවේ තමයි මර්මර් එක එන්නේ. ඒතකොට ඇයි මේක එන්න හේතුව? මේක එන්න හේතුව වෙලා මයිට්‍රල් වැල් එක හරහා ලොකු වොලියුම් එකක්, ඒ කියන්නේ ෆ්ලෝ එක වැඩි වෙනවා. කියන්නේ මයිට්‍රල් වැල් එක නෝමල් තියෙන්නේ මයිට්‍රල් වැල් එක හරහා එන බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙන නිසා තමයි මෙන්න මේ කියන ඇපිකල් මිඩ් ඩයස්ටොලික් මර්මර් එකක් එන්නේ. එතකොට ඒක එන්න හේතුව ඇවිල්ලා මොකද වෙන්නේ? ලං එකකින් දැන් අපි දන්නවා මේ මයිට්‍රල් වැල් එක තියෙන්නේ ලෙෆ්ට් ඒට්‍රියම් එකයි ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකයි අතර. ඒතකොට ලෙෆ්ට් ඒට්‍රියම් එකට බ්ලඩ් එන්නේ ලං එක හරහා. ඒතකොට ලං එකට එන බ්ලඩ් වොලියුම් එක වැඩි කියලා කියන්නේ ලෙෆ්ට් ඒට්‍රියම් එකට එන බ්ලඩ් වොලියුම් එකත් වැඩි. ඒතකොට මෙහෙම හිතමුකෝ. අපි කතා කරමු සුපීරියර් වීන කාවයකනොයි ඉන්ෆීරියර් වීන කාවයකනොයි බ්ලඩ් අරගෙන එනවා අපර් බොඩි එකනොයි ලෝවර් බොඩි එකනොයි රයිට් හાર્ට් එකට. රයිට් හાર્ට් එකට එන රයිට් ඒට්‍රියම් එකට. රයිට් ඒට්‍රියම් එකෙන් බ්ලඩ් ටික දානවා කොහෙටද? රයිට් වෙන්ට්‍රිකල් එකට. ඔය රයිට් වෙන්ට්‍රිකල් එකේ තියෙන බ්ලඩ් වලට අමුතුවෙන් එකතු වෙනවා කොහෙන්ද? වෙන්ට්‍රිකල් එකේ තියෙන බ්ලඩ්. ඒ කියන්නේ වෙන්ට්‍රිකල් එකේ තියෙන බ්ලඩ් වලින් කොටසක් එකතු වෙනවා අර ඩිෆෙක්ට් එක හරහා ඇවිල්ලා රයිට් වෙන්ට්‍රිකල් එකට. රයිට් වෙන්ට්‍රිකල් එකේ වොලියුම් එක සෑහෙන්න වැඩි. කියන්නේ රයිට් වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් එක මොකද වෙන්නේ? වැඩි. එතකොට වෙන්නේ රයිට් වෙන්ට්‍රිකල් එකෙන් පල්මනරි සර්කියුලේෂන් එකට දාන බ්ලඩ් වොලියුම් එක වැඩි. ඒතර රයිට් වෙන්ට්‍රිකල් එකෙන් පල්මනරි සර්කියුලේෂන් එකට දාන වොලියුම් එක වැඩි කියලා කියන්නේ ආපහු පාරක් ලෙෆ්ට් ඒට්‍රියම් එකට එන බ්ලඩ් වොලියුම් එක පල්මනරි වෙන් හරහා වැඩි වෙනවා. ඒතර ලෙෆ්ට් ඒට්‍රියම් එකේ බ්ලඩ් වොලියුම් එක වැඩි කියන්නේ ලෙෆ්ට් ඒට්‍රියම් එකේ ඉඳන් ලොකු ෆ්ලෝ එකක් මයිට්‍රල් වැල් හරහා ලෙෆ්ට් ඒට්‍රියම් එකට එනවා. ඒතකොට එතනදී එන මර්මර් එක තමයි ඔය අපිට එන්නේ ඇපිකල් මිඩ් ඩයස්ටොලික් මර්මර් එකක් විදියට. හරි, අනිත් එක තමයි අපි අන්තිමට කිව්වා මේ සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක සම්බන්ධයෙන්. ඒකේ ස්මෝල් VSD එකේ ආවේ ක්වයට් පල්මනරි සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එක. කියන්නේ සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එකේ ස්ප්ලිට් වෙන එක පොඩි එකක් ඇහුනේ. ඒකට මෙතනදී ලොකු සෙකන්ඩ් හાર્ට් සවුන්ඩ් එකක් අපිට එනවා. මොකද හේතුව මෙතන ලොකු වොලියුම් එකක් රයිට් වෙන්ට්‍රිකල් එකට එන නිසා ලොකු වොලියුම් එකක් රයිට් වෙන්ට්‍රිකල් එකෙන් පල්මනරි ආටරි එකට පල්මනරි වැල් එක හරහා යනවා. එතකොට පල්මනරි වැල් එක වැහෙන්න ඇෝටික් වැල් එක වැහෙන්න ගත වෙන කාලයට වඩා වැඩි කාලයක් යන නිසා හොඳ ලවුඩ් ස්ප්ලිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. එතනදිත් අපි කරන්නේ ඉන්වෙස්ටිගේෂන් විදිහට අර ටිකමයි chest radiography එකක් කරන්න පුළුවන්, ECG එකක් කරන්න පුළුවන්, echocardiography එකක් කරන්න පුළුවන්. chest radiography එකක් කරොත් අපිට මෙතන significant cardiomegaly එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම pulmonary arteries enlarge වෙලා අපිට බලා ගන්න පුළුවන්. අර වගේමයි ASD එකේ වගේමයි ඊට පස්සේ pulmonary vascular markings වල increasement එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් අර වගේමයි. ඒ වගේම pulmonary edema බලා ගන්න පුළුවන්. ඒ pulmonary edema අපිට බලා ගන්න පුළුවන්. එකක් තමයි. මොකද හේතුව pulmonary circulation එක වැඩි. ඒ නිසා pulmonary edema එකක් එනවා. ඒ නිසා pulmonary edema බලා ගන්න. එහෙනම් chest radiography එකෙන් අපිට cardiomegaly එකක්, pulmonary artery වල enlargement එක, pulmonary vascular markings වල enlargement increasement එක, pulmonary edema එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ECG එකක් ගත්තොත් එහෙම ECG එකේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු small VSD එකේ chest radiography එකේවත් ECG එකේවත් changes නැහැ. ඒක normal. changes තිබ්බොත් තමයි අපි follow up එකේදී ECG කර changes ආයි normal level එකට එනවද කියලා බලන්නේ. මෙතනදී ගත්තොත් එහෙම මෙතන ventricle දෙකේම hypertrophy එකක් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම right ventricle එකේ hypertrophy එකක් බලා ගන්න පුළුවන්. ඒක නිසා මේක ගොඩක් වෙලාවට ECG එකේ biventricular hypertrophy එකක් බලා ගන්න පුළුවන් මාස 2 වගේ කාලෙදී. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ echocardiography එකක් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලත් කතා කරා මේ small VSD එකේ වුණත් echocardiography එකෙන් අපිට exact කොහෙද තියෙන location එකත් එක්ක define කරලා හරියටම කියන්න පුළුවන් මෙන්න මේකයි defect එක වෙලා තියෙන්නේ කියලා anatomy එකත් එක්ක. මෙතනත් echocardiography එකක් කරන්න පුළුවන්. ඒකෙත් anatomy එකේ defect එකේ anatomy එක අපිට demonstrate කරන්න පුළුවන්. ඒ වගේම hemodynamic effect උයි pulmonary hypertension එක ගැන අපිට idea එකක් දෙන්න පුළුවන්. හරි. ඒතකොට මෙතන management එක ගියන් පස්සේ අපි බලමු අපි ඉස්සෙල්ලා කිව්වා මේ small VSD එකේ management එක. small VSD එකේ අපි කිව්වේ ලොකු management එකක් ඕනේ නැහැ, intervention එකක් ඕනේ නැහැ. ඒක normal spontaneousම හරියනවා. ASD එකට නම් අපි කිව්වා catheterization එකක් ඕනේ. ඒක partial AVSD එකක් වගේ නම් අපිට මොකක් කරන්න නගවද මේ open surgery එකකට යන්න surgery එකක්
රික්වයර්මන්ට් එකක් තියෙනවා කියලා කිව්වා. මෙතන මැනේජ්මන්ට් එකේදී අපිට ඩ්‍රග් තෙරපි වලින් මැනේජ් කරන්න පුළුවන් මෙයාගේ heart failure එකට. මොකද මෙතන heart failure එකක් මෙයා ගෙනවනේ. ඒ නිසා heart failure එකට මැනේජ් කරන්න පුළුවන් ඩ්‍රග් ට්‍රීට්මන්ට් වලින්. එතකොට pulmonary edema එක අඩු කරගන්න අපිට diuretics පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට captopril පාවිච්චි කරන්න පුළුවන්. captopril කියන්නේ මොකද්ද? ACE inhibitor එකක්. ඒ කියන්නේ angiotensin converting enzyme inhibitor එකක්. එතකොට අයි අපි ACE inhibitors පාවිච්චි කරන අපි දන්නවා heart failure patient ලට දෙන first line drug එක. chronic heart failure කට්ටියට first line දෙන drug එකක් තමයි ACE inhibitors කියන්නේ. මොකද හේතුව ACE inhibitors වලින් වැඩ ගොඩක් යනවා. එකක් තමයි angiotensin converting enzyme inhibitor එකකින් angiotensin 2 level එක අඩු කරගෙන පස්සේ මේ angiotensin 2 සහ aldosterone එකතු වෙලා අපේ heart එකේ remodeling යනවා. cardiac remodeling එක. මේ cardiac remodeling එක heart failure එකක initial phase එකේදී compensation mechanism එකක් විදිහට success. හැබැයි මේක ටික ටික යන්න මේ compensatory mechanism එක decompensate. ඒ කියන්නේ cardiac remodeling එකක් වෙනවා. හැබැයි ඒක decompensated. එතකොට heart එක තව fail වෙනවා. ඒ නිසා ඒක බලක්වන්න අපිට captopril පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම captopril වල අනිත් එක තමයි captopril පාවිච්චි කරන් පස්සේ මේ aldosterone level එක අඩු වෙනවා. aldosterone level එක අඩු වුණාම blood retention එකත් තව ටිකක් අඩු වෙනවා. ඒකත් අපිට උපකාරයක් වෙනවා. හරි. තව අපිට කැලරි ඉන්ටේක් එක වැඩි කරන්න ඕනේ ළමයාගේ. මොකද හේතුව මෙතන අපි කිව්වා breathlessness එක recurrent chest infection උත් එක්ක එයාගේ poor feeding එකක් වෙනවා. ඒකත් එක්ක failure to thrive වර්ධනය බාල වෙනවා. growth retardation එන්න පුළුවන්. ඒක නිසා ඒක වළක්වන්න අපි nutritional supplement දෙන්න ඕනේ. ඒක නිසා additional calorie input එකක් අපි maintain කරන්න ඕනේ මෙතන. හරි. එතකොට මෙතන අනිත් අපි කරන්න ඕන වැඩේ තමයි දැන් මෙතන දන්නවා අපි large VSD එකක් තියෙනකොට දිගටම pulmonary hypertension එකක් තියෙනවානේ. ඒතර මේ pulmonary hypertension එක දිගටම තියෙන එක ඒක ලං වල කියන්නේ pulmonary capillary bed එකට හොඳ නැහැ. මොකද ඒකෙන් pulmonary capillary bed එකට permanent damage එකක් වෙලා ඒවා සම්පූර්ණයෙන්ම එතන pulmonary capillary bed එක collapse වෙලා ගියොත් එimhe pulmonary hypertension එක සෑහෙන වැඩි වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? Eisenmenger වෙනවා. Eisenmenger කියන්නේ pulmonary circulation එකේ pressure එක aortic systemic circulation එකේ pressure එකට වඩා සෑහෙන වැඩි වෙනවා. එහෙම වැඩි වුණොත් එහෙම Eisenmenger කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ඒක ගැන ආයෙ කතා කරන්න ඕනේ. මෙතනදී වෙන්නේ දීර්ඝකාලීනව මෙහෙම pulmonary hypertension එක pulmonary bed එකේ වැඩි වෙලා තිබ්බයින් පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදියට වෙන්නේ මොකද්ද? ඒකෙන් අපිට වෙන්නේ ප්‍රතිඵලයක් විදියට තියෙන්නේ pulmonary circulation එක loss වෙනවා අපිට. ඒ නිසා ඒක වළක්වන්න අපිට emergency treatment එකට යන්න වෙනවා. surgical surgery එකක් perform කරන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ ළමයාට අවුරුදු මාස 3ක් 6ක් විතර ගියන් පස්සේ surgery එකක් යනවා. ඒකේ අවශ්‍යතාවය heart failure එක manage කරන එක, failure to thrive එක manage කරන එක, lung එකට වෙන permanent damage එක prevent කරන එක. ඒක තමයි අපි බලාපොරොත්තු